ශාකහ සත්ත්ව සෛලවල ව්‍යුහය හා කෘත්‍ය කියන පාඩම තමයි අපි අද කතා කරන්නේ. හරි. දැන් මේ පාඩම ඉක්මනට අපි කරන්න බලමු. මොකද මේ පාඩමට අපි වෙලාව දෙන එක එච්චර හොඳ දෙයක් නෙවෙයි. මොකද මේ පාඩම් අපිට හරි ලේසියෙන් ඉවර කරන්න පුළුවන් පාඩම්. හරිද? අපි අද දවස් ඇතුළතදී කොහොම හරි උත්සාහයක් ගනිමු මේ පාඩම ඉවර කරගන්න. එතකොට මේ පාඩම ඉවරයි කියන්නේ ඔයගොල්ලන්ට සඳුදා 7 වෙනි පාඩමත් ඉවරයි කියන්නේ ඉවර කරගන්න පුළුවන් 8 වෙනි පාඩමට යන්න පුළුවන් ඊළඟ දවසේ. හරිද? අපි කොහොම හරි කරලා මේ පාඩම් ටික ඉවර කරගන්න එපා. දැන් පාඩම් 20ක් තියෙනවා. ඒ පාඩම් 20න් දෙවෙනි වාරය ඉවර වෙනකොට කරන්න ඕන පාඩම් 13ක්. ඔව් මේ පොත ඉවර වෙච්ච ගමන් අපි යන්න ඕන දෙවෙනි පොතට. දෙවෙනි පොතේ අන්තිම පාඩමට යන්න ඕන. දෙවෙනි පොතේ අන්තිම පාඩම ඉවර වෙලා ආයි දෙවෙනි පොතේ පළවෙනි පාඩමට එන්න ඕනේ. එහෙමයි තියෙන පිළිවෙල. ඒකට ඒ ටික කරගෙන යනකොට අපිට දෙවෙනි වාරය ඉවර කරගන්න පුළුවන්. හරිද? අපි පුළුවන් තරම් උත්සාහයක් ගමු කොහොම හරි කරලා මේ පාඩම් ටික ඉවර කරගන්න. හරි. ශාකහ සත්ත්ව සෛලවල ව්‍යුහය හා කෘත්‍ය. දැන් අපි මේ කතා කරන්නේ අපේ ශරීරයේ තියෙන සරලතම කැණුම් ඒකකය. නැත්නම් අපි කියන ජීවීන්ගේ දේහ සංවිධාන මට්ටමේ තියෙන පළවෙනි සංවිධාන මට්ටම ගැන කතා කරන්න යනවා. මම පොඩ්ඩක් මේ ජීවීන්ගේ දේහ සංවිධාන මට්ටම මතක් කරන්න. ජීවීන්ගේ දේහ සංවිධාන මට්ටම ගත්තොත් පටන් ගන්නේ සෛලය. සෛලය. ඊළඟ මට්ටම තමයි පටක. ඊළඟට අවයව. ඊළඟට පද්ධති. අන්තිමටම බහුසෛලික ජීවියා. බහුසෛලික ජීවියා. සෛලය, පටක, අවයව, පද්ධති, බහුසෛලික ජීවියා. මේක තමයි ජීවී දේහයේ සංවිධාන මට්ටම් ටික. ජීවී දේහයේ සංවිධාන මට්ටම් ලියන්නේ කිව්වොත් මෙන්න මේක ලියන්න තියෙන ගැලීම් සටහනක දක්වන්න කිව්වොත්. එතකොට මේකේ සරලතම සංවිධාන මට්ටම තමයි සෛලය. සමහර ජීවීන් එතනින් නතර වෙනවා. අනිත් සංවිධාන මට්ටම් වලට යන්නේ නැහැ. සමහර ජීවීන් සෛලය කියන සංවිධාන මට්ටමින් නතර වෙනවා. ඇයි නතර වෙන්නේ? ඒගොල්ලෝ හැදිලා තියෙන එක සෛලයකින්. එක සෛලයකින් හැදිච්ච ජීවීන්ට කියන්නේ ඒක සෛලිකයන් කියලා. හරිද? ඒගොල්ලෝ සෛලය කියන සංවිධාන මට්ටමින් එහාට යන්නේ නැහැ. එක සෛලයකින් නැත්නම් තනි සෛලයකින් හැදිච්ච ජීවීන්ට කියන්නේ ඒක සෛලිකයන්. ඒගොල්ලෝගේ සංවිධාන මට්ටම සෛලය. හරිද? ඊළඟට සෛල ගොඩක් එකට එක්ක වුණාම පටක හැදෙනවා. අපි පටකේ අර්ථ දක්වන්නේ පොදු සම්භවයක් සහිත නිශ්චිත කාර්යයක් ඉටු කරන සෛල සමූහයක් කියන එක. ඊට පස්සේ අවයව. පටක ගොඩක් එකට එක්ක වුණාම අවයවයක් හැදෙනවා. අවයව ගොඩක් එකට එක්ක වුණාම පද්ධතියක් හැදෙනවා. පද්ධති ගොඩක් එකට එක්ක වුණාම බහුසෛලික ජීවියක් හැදෙනවා. අපි මෙන්න මේ සංවිධාන මට්ටම 10 වසරේදී ඉගෙන ගන්නවා. මේ සංවිධාන මට්ටම් ටික 11 වසරේදී ඉගෙන ගන්නවා. පටක ගැන අපි ඉගෙන ගන්නවා 11 වසරේ පළවෙනි පාඩමේ. ඒකේ අවයව පද්ධති ගැන අපි ඉගෙන ගන්නවා පද්ධති පාඩමේදී. හරිද? 11 වසරේ 5 වෙනි පාඩමේ. 5 නෙමෙයි 6 වෙනි පාඩමේ. ওই විදිහට තමයි අපි බහුසෛලික ජීවියා දක්වා ඉගෙන ගන්නේ. හරි. දැන් අපි බලමු මුලින්ම සෛලය ගැන මේ පාඩමේ. සෛලය. සෛලය කියලා කියන්නේ මතක තියාගන්න ජීවීන්ගේ ව්‍යුහමය හා කෘත්‍යමය ඒකකය. ජීවීන්ගේ ව්‍යුහමය හා කෘත්‍යමය ඒකකය. නැත්නම් ජීවයේ ව්‍යුහමය හා කෘත්‍යමය ඒකකය. සෛලය නම් වේ. මොකක්ද මේ වචන වල තේරුම? ව්‍යුහමය ඒකකය, කෘත්‍යමය ඒකකය. ජීවියෙක් කියලා කියන්න සුදුසු ජීවියෙක් විදියට පෙන්වන්න පුළුවන් කුඩාම ඒකකය ව්‍යුහමය ඒකකය කියලා අපි හඳුන්වනවා. හරිද? ජීවීන්ගේ ව්‍යුහමය ඒකකය කියන වචනේ තේරුම ජීවියෙක් විදියට ක්‍රියා කරන්න පුළුවන් නැත්නම් ජීවියෙක් කියලා පෙන්වන්න පුළුවන් කුඩාම කොටස තමයි සෛලය. සෛලයට එහා කොටස් තියෙනවා. සෛලය ඇතුලේ දැන් කොටස් අපි ඉගෙන ගන්නවා. ඒවට තනියම ජීවියෙක් විදියට ක්‍රියාත්මක වෙන්න බෑ. ඒක නිසා තමයි කියන්නේ ජීවියෙක්ගේ ව්‍යුහය පෙන්වන කුඩාම කොටස සෛලය නිසා අපි ඒකට කියන ජීවීන්ගේ ව්‍යුහමය ඒකකය. ඊළඟ එක තමයි කෘත්‍යමය ඒකකය. කෘත්‍යමය ඒකකය කියන්නේ ජීවියෙක් ලෙස ක්‍රියා කරන්න නැත්නම් ජීවීන් සිදු කරන කාර්යයන් සිදු කරන්න පුළුවන් කුඩාම ඒකකය සෛලය. දැන් මම ජීවියෙක්. දැන් මම කියලා දෙන දේවල් ඉගෙන ගන්න ඕගොල්ලෝ ජීවියෙක්. ඕගොල්ලෝ කරන ජීව ක්‍රියා.
මමත් සිදු කරන ජීව ක්‍රියා ශ්වසනය, බහිශ්‍රාවය, පෝෂණය, උද්දීප්‍යතාව හා සමායෝජනය අපි අටවෙනි පාඩමේදී ඉගෙන ගන්න. මේ ඔක්කොම ටික. ඒ ජීවීන් සිදු කරන ක්‍රියා කරන්න පුළුවන් කුඩාම ඒකකය සෛලය. ජීවීන්ගේ ව්‍යුහමය ඒකකය හා කෘත්‍යමය ඒකකය සෛලය නම් වේ. සෛලය අපේ පියවි ඇසට පෙනෙන්නේ නැහැ. හැබැයි එහෙම කිව්වොත් ඒක වැරදි. සමහර සෛල අපේ පියවි ඇසට පෙනෙනවා. සමහර සෛල අපේ පියවි ඇසට පෙනෙන්නේ නැහැ. සමහර කිව්වා බොහෝ සෛල පියවි ඇසට පෙනෙන්නේ නැහැ. පියවි ඇසට පෙනෙන සෛලක් තියෙනවා. දැන් උදාහරණයක් විදිහට මිනිසාගේ නැත්නම් මානවයා ගත්තොත් මානවයාගේ විශාලතම සෛලය තමයි ඩිම්බය. මතක තියාගන්න ඩිම්බ සෛලය. ඩිම්බ සෛලය කියන්නේ මිනිසාගේ තියෙන විශාලතම සෛලය. ඩිම්බ සෛලයක් ඇහැට පේනවා. ඇහැට බලා ගන්න පුළුවන්. හරිද? මිනිසාගේ කුඩාම සෛලය මොකක්ද හුවොත් ශුක්‍රාණු. ඒකත් හරි අපූර්ව දෙයක්. දැන් මිනිස්සෙක් හැදෙන්නේ ඩිම්බයකුයි ශුක්‍රාණුකුයි එකතු වෙලා. මානවයාගේ විශාලතම සෛලය ඩිම්බය, කුඩාම සෛලය ශුක්‍රාණු. ඔය දෙක එක්ක හොයලා තමයි මිනිස්සෙක් හැදෙන්නේ. එහෙනම් මතක තියාගන්න මේ සමහර සෛල ඇහැට පේනවා. දැන් ශාක සෛල ගත්තොත් ඇසට පෙනෙන ශාක සෛල තමයි තන්තු සෛල. ශාකවල තියෙන තන්තු සෛල අපේ ඇහැට පේනවා. සමහර තන්තු සෛල. උදාහරණයක් තමයි පොල් කෙන්දක්. පොල් කෙන්දක් කියන්නේ එක තන්තු සෛලයක්. ඒක ඇහැට පේනවා. ඒ වගේ සමහර සෛල ඇහැට පේනවා. නමුත් බොහෝ සෛල ඇහැට පේන්නේ නැහැ. ඒක නිසා අපි සෛලයක් නිරීක්ෂණය කරපු පළවෙනි දැන් සෛල ඇහැට පේන්නේ නැත්නම් අන්වීක්ෂණය බලන්න. එතකොට සෛලයක් නිරීක්ෂණය කරපු පළවෙනි විද්‍යාඥ විදියට අපි සලකන්නේ මතක තියාගන්න සෛලයක් නිරීක්ෂණය කරපු පළවෙනි විද්‍යාඥ විදියට සලකන්නේ රොබර්ට් හුක් කියන විද්‍යාඥයා. 1665 දී රොබර්ට් හුක් කියන විද්‍යාඥයා මොකද 1660 ගණන් 70 ගණන් වල ඉඳලා 1700 මුල් ගණන් වල දක්වා තමයි අන්වීක්ෂ ඔය කාච එකතු කරලා කාච දෙකක් එකතු කරලා සංයුක්ත අන්වීක්ෂ හදන්න ආරම්භක අවධිය. මෙන්න මේ අවධියේදී හිටපු කෙනෙක් තමයි රොබර්ට් හුක්. මෙයා තමයි පළවෙනි වතාවට සෛලයක් නිරීක්ෂණය කළා ඒ පිළිබඳව නිරීක්ෂණ වාර්තා කරේ. මෙයා කිරළ ඇබයක කොටසක් එයා හදපු අන්වීක්ෂයෙන් බැලුවා. බැලුවම දැක්කා මී වදයක කුටීර වැනි ව්‍යුහයන් දැක්කා. මී වදයක කුටීර විදියට තියෙන මේ ව්‍යුහයන් එයා නම් කරා සෛල කියන නමින්. සෙල් කියන නමින් නම් කරා සෙල්. එතකොට ඒක නිසා සෛලය පළවෙනි වරට දැකීමේ ගෞරවය ලැබෙනවා කාටද රොබර්ට් හුක් කියන විද්‍යාඥයාට. පළවෙනි වරට නිරීක්ෂණය කළේ. ඊට පස්සේ මේ සෛලය පිළිබඳව සෛලය කියන්නේ මොකක්ද කියන එක ගැන විද්‍යාඥයෝ ගොඩාක් පරීක්ෂණ කරන්න ගත්ත එක අය. දැන් හොයාගත්තනේ සෛලය කියලා මේ අපේ ඇඟේ කුඩාම කොටසක් තියෙන එක හැට පේන්නේ නැහැ. ඒ වයින් තමයි අපි හැදිලා තියෙන්නේ. එහෙම හොයාගෙන ඉවර වෙලා මේක පිළිබඳ පරීක්ෂණ කරා. ඒ පරීක්ෂණ සියල්ලෙහි එකතුව පදනම් කරගෙන වාදයක් ආවා. වාදයක් ගොඩ නැගුණා. ඒ වාදයට කිව්වා සෛලවාදය කියලා. මේ සෛලවාදය ඉදිරිපත් කරේ විද්‍යාඥයෝ තුන්දෙනෙක්. ඒ තුන්දෙනා තමයි ස්ලයිඩන්, ස්වාන් හා රැඩොල්ෆ්. ස්ලයිඩන්, ස්වාන් හා රැඩොල්ෆ් කියන විද්‍යාඥයෝ තුන්දෙනා. ස්ලයිඩන්, ස්වාන්, රැඩොල්ෆ්. මෙන්න මේ විද්‍යාඥයෝ තුන්දෙනා එකතු වෙලා ඉදිරිපත් කරා වාදය. මේ වාදයට කිව්වා සෛලවාදය කියලා. හරිද? සෛලවාදය. ඒ සෛලවාදයේ අඩංගුණා කරුණු. ඒ මූලික කරුණු තුනක් ඕගොල්ලන්ට ඉගෙන ගන්න තියෙනවා. පළවෙනි කරුණ තමයි ජීවීන්ගේ ව්‍යුහමය මෙන්ම කෘත්‍යමය ඒකකය සෛලය වේ. එන්න පළවෙනි කරුණ ජීවීන්ගේ ව්‍යුහමය හා කෘත්‍යමය ඒකකය සෛලය වේ. දෙවෙනි කරුණෙන් කිව්වා සියලුම ජීවීන් සෑදී ඇත්තේ එක සෛලයකින් හෝ සෛල සමූහයකින්. ඒ කියන්නේ ජීවියෙක් නම් අනිවාර්යයෙන්ම එයා හැදිලා තියෙන්න ඕන සෛල වලින්. සෛල වලට වඩා කුඩා කොටස් වලින් අපි සෛලයකට වඩා කුඩා කොටස් වලට කියන්නේ ඉන්ද්‍රිකා කියන. ඒවා විතරක් තියෙනවා නම් එයා ජීවියෙක් නෙවෙයි. හරිද? ජීවියෙක් නම් අනිවාර්යෙන් සෛල වලින් හැදිලා තියෙනවා. ඊළාට එයා කිව්වා නව සෛල ඇතිවන්නේ
නව සෛල ඇතිවන්නේ කලින් පැවති සෛල බෙදීම මගින්. ඔන්න තුන්වෙනි කරුණ විදියට කිව්වා. අලුතෙන් සෛල හැදෙන්නේ ඊට කලින් තිබිච්ච සෛල බෙදිලා. බෙදෙනවට කියන නම තමයි විභාජනය. එතකොට නව සෛල ඇතිවන්නේ කලින් පැවති සෛල විභාජනය වීමෙන්. මෙන්න මේ තුන තමයි සෛලවාදය. සෛලවාදයේදී ඉදිරිපත් වුණු මූලික කරුණු තුන. හරිද? එතකොට සෛලවාදය ඉදිරිපත් කරේ කවුද? ස්ලයිඩන්, ස්වාන්, රැඩොල්ෆ්. ජීවීන්ගේ මූලික ව්‍යුහමය හා කෘත්‍යමය ඒකකයේ සෛලය වේ. සියලුම ජීවීන් සෑදී ඇත්තේ එක සෛලයකින් හෝ සෛල සමූහයකින්. ඊළාට නව සෛල බිහිවන්නේ කලින් පැවති සෛල විභාජනය වීම. දැන් අපේ ඇඟේ තියෙන සෛල මේ අපි ඉපදෙනකොට තිබිච්ච සෛල නෙවෙයි බහුතරයක් තියෙන්නේ. අපේ ඇඟේ අලුතෙන් සෛල නිපද වෙනවා. ඒ අලුතෙන් සෛල නිපද වෙන්නේ කලින් තියෙන සෛල බෙදිලා. කලින් තියෙන සෛලයක් කොටස් වලට බෙදෙනවා. බෙදුනම අපි ඒකට කියනවා සෛල විභාජනය. මේ සෛල විභාජනයෙන් තමයි නම සෛල බිහිවන්නේ. හරිද? මොකද අපේ ශරීරයේ තියෙන සෛල බොහෝමයක් කෙටි කාලවලදී මිය යන සෛල. දැන් උදාහරණයක් විදියට අපේ ශරීරයේ හැමේ තියෙනවා අපිච්ඡද සෛල. මේ හැමේ තියෙන සෛල වලට කියන්නේ අපිච්ඡද සෛල. ඔයගොල්ලෝ දන්නවා මේ අපිච්ඡද සෛල මිය ගිහිල්ලා ඒවා හැමේ මතු පිටින් ගැලවි යනවා. කොරස්තරයක කියන අපි මෙහෙම හැම මෙහෙම හයියෙන් තද කරලා ඇතිල්ලුවොත් මේ හැමේ තියෙන සෛල මැරිච්ච සෛල එවෙන් අයින් වෙනවා. හැම ගැලවිලා යනවා. අක්මාවේ සෛල මැරෙනවා. ඊට පස්සේ රතු රුධිර සෛල මැරෙනවා. සුදු රුධිර සෛල මැරෙනවා. ඒවා විනාශ වෙනවා. ඒ වෙනුවට අලුතෙන් සෛල හැදෙනවා. මේකට කියන්නේ විභාජනය. ඒව හැදෙන්නේ කලින් තියෙන සෛලයක්ම බෙදිලා. හරිද? කලින් තියෙන සෛලයක් දෙකට බෙදුනා සෛල දෙකක් හැදෙනවා. මෙන්න මේ විදිහට අපිට කතා කරන්න පුළුවන්. එතකොට දැන් මේ සෛලය කියන එක ඇහැට දැක්කේ නැති නිසා විද්‍යාඥයෝ අන්වීක්ෂ මගින් දැක්ක නිසා විද්‍යාඥයෝ මේ විදිහට වාදයක් ගෙනල්ලා ඒක දැන් තවදුරටත් සෛලය ගැන කතා කරගෙන යනවා. එතකොට අපිට පුළුවන් මේ සෛල නිරීක්ෂණය කරන්න. අපේ ඇඟේ තියෙනවා එකිනෙකට වෙනස් සෛල 200 ගාන. ඒකත් මතක තියාගන්න. අපේ ඇඟේ තියෙන එකම જાතිය සෛල නෙවෙයි. එක එක කාර්යයන් කරන්නේ එක විදිහේ සෛල තියෙනවා. ගොඩක් සෛල කෘත්‍යයට අනුව තමයි ව්‍යුහය හැදිලා තියෙන්නේ. ඒ මං කියන වචන පොඩ්ඩක් තේරුම් අරගෙන ඉන්න දැන් එක දිගට කියනකොට නිදිවතත් ඇති ඕගොල්ලොන්ට. ඒ වුණාට කමන්නේ අහගෙන ඉන්න මම තව ටිකකින් නෝට් එකක් දෙන්නම් මේවා එක දිගට කියාගෙන ගියාමත් ඕගොල්ලන්ට සමහරවිට නිදිමත වෙනවා. කෘත්‍යයට අදාළව තමයි ව්‍යුහය ගොඩ නැගිලා තියෙන්නේ. දැන් ඒ සෛල එක සෛල කරන දේවල් තියෙනවා. දැන් උදාහරණයක් විදිහට රතු රුධිර සෛලයකින් කරන්නේ ඔක්සිජන් අරගෙන යන එක. සුදු රුධිර සෛලයකින් කරන්නේ විස බීජ විනාශ කරන එක. හරිද? අපිච්ඡද සෛල මේ හැමේ තියෙන සෛල වලට අපි කියන්නේ අපිච්ඡද එකෙන් කරන්නේ ආවරණය ආරක්ෂා කිරීම අවයව වහගෙන ඉන්න. ඒ කරන දේට අනුව තමයි හැඩ ගැහිලා තියෙන්නේ. හරිද? එහෙම නැත්නම් ස්නායු සෛල හැදලා තියෙන ස්නායු පණිවිඩ ගෙනියන්නේ. ඒගොල්ලෝ අමුතුම හැඩති. ස්නායු සෛල. ඒගොල්ලෝ ගොඩක් දිගයි. ඒවා පණිවිඩ ගෙනියන්න හැඩ ගැහිලා තියෙන්නේ. ඒ වගේ එක එක කරන ව්‍යුහයට අස්ථි සෛල හැඩ ගැහිලා තියෙන සංධාරණය සඳහා. ශරීරයේ දැඩි බව ගෙන දෙන්න. පේශි සෛල හැදිලා තියෙන චලනයන් සඳහා. ඒගොල්ලන්ට පුළුවන් චලනය වෙන්න නැහැ ඇකිලෙන්න ඉහිල් වෙන්න පුළුවන්. පේශි වලට පුළුවන් සංකෝචනය ඉහිල් වීම. ඒතොර ඒ විදිහට තමයි හැඩ ගැහිලා තියෙන්නේ. එහෙනම් ඔන්න සෛල හැදිලා තියෙන යම් කාර්යයක් ඉටු කරන්න පුළුවන් විදියට. හරිද? එහෙනම් කාර්යයක් ඉටු කරන්න හැඩ ගැහිච්ච කුඩාම ඒකකයේ සෛලය නිසා අපි කියන එකට කෘත්‍යමය ඒකකය. ජීවියෙක් විදියට ක්‍රියා කරන්න පුළුවන් තනි ඒකකය නිසා ව්‍යුහමය ඒකකය. ඒක නිසා තමයි ව්‍යුහමය හා කෘත්‍යමය ඒකකය කියලා කියන්නේ. හරි අපි ඉක්මනට ওই ටික ලියාගෙන යන්න නැත්නම් ඔයගොල්ලෝට කම්මැලි වෙනවා. හරි මාතෘකාව ලියා ගන්න. පාඩමේ ශාඛා සත්ත්ව සෛලවල ව්‍යුහය හා කෘත්‍ය කියලා. ශාඛා සත්ත්ව සෛලවල ව්‍යුහය හා කෘත්‍ය. ඒක යටතේ ලියා ගන්න සෛල පිළිබඳ ඉතිහාසය කියලා. සෛලය පිළිබඳ ඉතිහාසය.
හරි ඒක යටතේ ලියා ගන්න මෙහෙම සෛලයක් මුල් වරට නිරීක්ෂණය කරන ලද්දේ සෛලයක් මුල් වරට නිරීක්ෂණය කරන ලද්දේ එක්දාස් 665 දී 1665 දී 1665 දී රොබර්ට් හුක් විසිනි 1665 දී රොබර්ට් හුක් විසිනි අනතුරුව 1838 දී අනතුරුව 1838 දී ස්ලයිඩන් ස්වාන් හා රැඩොල්ෆ් ස්ලයිඩන් ස්වාන් හා රැඩොල්ෆ් ස්ලයිඩන් ස්වාන් හා රැඩොල්ෆ් විසින් සෛල වාදය ඉදිරිපත් කරන ලදී එහි පහත කරුණු ඇතුළත් වේ එක ජීවයේ ව්‍යුහමය හා කෘත්‍යමය ඒකකය පළවෙනි එක ජීවයේ ව්‍යුහමය හා කෘත්‍යමය ඒකකය සෛලය වේ දෙක සියලුම ජීවීන් තැනී ඇත්තේ එක් සෛලයකින් හෝ සෛල සමූහයකිනි එක් සෛලයකින් හෝ සෛල සමූහයකිනි තුන්වෙනි එක නව සෛල බිහිවන්නේ කලින් පැවති සෛල විභාජනය වීම මගිනි හරි
ඊට පස්සේ මාතෘකාව ලියා ගන්න ආලෝක අන්වීක්ෂයෙන් සෛල නිරීක්ෂණය කිරීම. ආලෝක අන්වීක්ෂයෙන් සෛල නිරීක්ෂණය කිරීම. ආලෝක අන්වීක්ෂයෙන් සෛල නිරීක්ෂණය කිරීම. තමාර ඔයගොල්ලන්ට කිව්වේ නෑ මේ නෝට් එකට දුන්නේ නෑ ව්‍යුහමය ඒකකය කෘත්‍යමය ඒකකය කියන වචන දෙකේ තේරුම. ව්‍යුහමය ඒකකය කියන්නේ දරුවෝ අර ඔගේ තියෙනනේ සියලුම ජීවීන් සෑදී ඇත්තේ එක සෛලයකින් හෝ සෛල සමූහයකින් කියලා. අන්න එතෙන්ට ඕනනම් ලියලා තියාගන්න ව්‍යුහමය ඒකකය කියලා. ඒකේ තේරුම තමයි ජීවියෙක් විදියට ක්‍රියා කරන්න පුළුවන් කුඩාම ඒකකයක් නැත්නම් ජීවියෙක් නම් එයා අනිවාර්යෙන් එක සෛලයක් හෝ සෛල ගොඩකින් ඇදලා තියෙනවා. ඊළඟ ජීවියෙක් විදියට ක්‍රියා කරන්න පුළුවන් ජීවියෙක්ගේ කාර්යයන් කරන්න පුළුවන් කුඩාම ඒකකයේ සෛලයක එක තමයි කෘත්‍යමය ඒකකය කියන වචනේ තියෙනවා. එහෙනම් ව්‍යුහමය ඒකකය කෘත්‍යමය ඒකකය. හරි. දැන් අපිට ඊළඟට කතා කරන්න තියෙන්නේ ආලෝක අන්වීක්ෂයෙන් සෛලයක් නිරීක්ෂණය කරන ආකාරය. ආලෝක අන්වීක්ෂයෙන් සෛලයක් නිරීක්ෂණය කිරීම. හරි. අහගන්නකෝ. ආලෝක අන්වීක්ෂයෙන් සෛලයක් නිරීක්ෂණය කරාම සෛලයක තියෙන සෛලයක් ඇතුලේ තියෙන සියලුම කොටස් පේන්නේ නැහැ. හරිද? මොකද ආලෝක අන්වීක්ෂණය අපි අන්වීක්ෂ පාඩමේදී ඉගෙනගෙන තියෙනවා ආලෝක අන්වීක්ෂයක විශාලන බලය උපරිම හොඳම ආලෝක අන්වීක්ෂයක විශාලන බලය 2000 ගුණයයි. ඒතකොට 2000 ගුණයක් වම් වස්තුවක් විශාලනය කරාම කියන්නේ සෛලයක් 2000 ගුණයක් විශාල කරාම ඒක ඇතුලේ තියෙන සියලුම කොටස් පේන්නේ නැහැ. සියලුම කොටස් බලන්න නම් සෛලය ඊට වඩා විශාලනය කරන්න. නමුත් අපිට ආලෝක අන්වීක්ෂයෙන් යම් කොටස් කිහිපයක් පේනවා. හරිද? මේ ප්‍රමාණයම ඉස්කෝලේ තියෙන ආලෝක අන්වීක්ෂවල මේ ප්‍රමාණයටම විශාල කරන්නත් බෑ. ඉස්කෝලේ තියෙන ආලෝක අන්වීක්ෂ වලින් උපරිම විශාලනය කරන්න පුළුවන් ගොඩක් වෙලාට මෙන්න මේ ප්‍රමාණය. 40 ගුණයක් වගේ. හරිද? ඒ කියන්නේ යම් වස්තුවක් තියෙන ප්‍රමාණය වගේ 40 ගුණයක් විතර විශාල කරන්න පුළුවන් පාසලේ තියෙන අන්වීක්ෂ වලින්. ඒතොර ඒ ප්‍රමාණයට විශාල කරාම අපිට පේනවා සෛලය ඇතුලේ තියෙන කොටස් කිහිපයක්. එතෙන්දී අපි සෛල වර්ග දෙකක් යොදා ගන්නවා. එකක් තමයි සත්ත්ව සෛල. සත්ත්ව සෛල. අනිත් එක තමයි ශාක සෛල. හොඳට අහගන්න. හරිද? දැන් අපි අන්වීක්ෂයේ සෛල නිරීක්ෂණය කරද්දී අපි ඒකට සෛල වර්ග දෙකක් යොදා ගන්නවා. එකක් තමයි සත්ත්ව සෛල. අනිත් එක තමයි ශාක සෛල. සත්ත්ව සෛල විදියට අපි ගොඩක් වෙලාවට ගන්නෙ කොපුල් සෛල. සත්ත්ව සෛල විදියට ගන්නෙ මොනවද? කොපුල් සෛල. කොපුල් කියන්නේ කම්බුලට. කම්බුලේ ඇතුළු පැත්තේ ඒ කියන්නේ කට ඇතුලේ මේ කම්බුලේ ඇතුල් පැත්තේ තියෙන සෛල වලට තමයි කියන්නේ කොපුල් සෛල කියන්නේ. මේ සෛල මිය යනවා කාලයත් එක්ක මම කියන්නේ අලු සෛල මැරෙනවා කියලා. ඒ මැරෙන සෛල අපිට ලේසියෙන් ගලව ගන්න පුළුවන්. යෝගට් හැන්දක් වගේ සූරන්න පුළුවන් යම්කිසි උපාංගයක් කට ඇතුළට දාලා හූරලා ගත්තම කම්බුලේ යට පැත්ත ඇතුල් පැත්ත අපිට කොපුල් සෛල ටිකක් යෝගට් හැන්දට ගන්න පුළුවන්. එතකොට අපි සත්ත්ව සෛල නිරීක්ෂණය සඳහා ගන්නේ කොපුල් සෛල. ගොඩක් වෙලාට කොපුල් සෛල. මොකද රුධිරය ගන්න පුළුවන්. රුධිරය අරගත්තට අර පේන ප්‍රමාණය මේ ප්‍රමාණයට ඒක පැහැදිලිව පේන්නේ නැහැ. එහෙනම් අපිට ඊට වඩා දියුණු නැති නිසා අපි ගොඩක් කරලා කොපුල් සෛල ගන්න. හරිද? බලන්න ලේසි නිරීක්ෂණය ගන්න ලේසි. ශාක සෛල විදියට ගන්නේ දරුවෝ තුනී සිවියක් හදන්න පුළුවන් ශාක කොටසක්. මොකද අපි ඉගෙනගෙන තියෙනවා ආලෝක අන්වීක්ෂයෙන් යම් වස්තුවක් නිරීක්ෂණය කරනවා නම් ඒ වස්තුව හරහා ආලෝකය ගමන් කරනවා. ඒතර ආලෝකය ගමන් කරන තුනී පටලයක් හදා ගන්නවා. ඒතර ශාක සෛල නිරීක්ෂණය කරන්න නම් තුනී පටලයක් හදා ගන්න පුළුවන් ශාක කොටසක් ඕන අපි ගන්න. එතෙන්දි ගන්නවා එකක් තමයි ලූණු සිවිය. ලූණු සිවියක සෛල. හරිද? එහෙම නැත්නම් ගන්නේ බුලත් කොළයක්.
එහෙම නැත්නම් අනේ රෝහියෝ පත්‍රයක්. රෝහියෝ පත්‍රයක්. රෝහියෝ කියලා කියන්නේ ඒක අර පොඩි විසිතුරු පැලෑටි වර්ගයක්. ඒ ගහේ උඩ කොලේ අන්නාසි කොලේ වගේ නිකන් තියෙන්නේ එහෙම කඳුරක් වගේ තියෙන්නේ. ඒකේ යටපැත්ත දම් පාටයි කොලේ උඩ පැත්ත කොළ පාටයි. මෙන්න මේ රෝහියෝ පත්‍රයක් අරගෙන අපිට ලේසියෙම තුනී සිවියක් හදා ගන්න පුළුවන්. ලූණු වල අපිට සිවියක් හදා ගන්න පුළුවන්. බුලත් කොලයක සිවියක් හදා ගන්න පුළුවන්. මොකද තුනී පටලය මම ඔයගොල්ලෝට කිව්වා මේ සෛල නිරීක්ෂණයේදී යොදාගන්නේ ආලෝකයේ විනිවිද යන තුනී පටලය. එහෙම හදා ගන්න පුළුවන් නිසා තමයි අපි මේව ගන්න. රෝහියෝ කොළ ඔයගොල්ලෝ දැකලා තියෙන ඕන තරම් මේවා ඔය ගොඩක් තැන්වල ඔය මේ ගෙවල් වල මේ මල් වගාවන් සිද්ධ කරද්දී ඔය තාප්පවලට වතුර ඉහිලා මඩ ඉහෙනවට තාප්පේ අයිනේ ලස්සනට හිටවලා තියෙනවා. ගොඩක් තැන්වල මම දැකලා තියෙනවා. මොකද මේවා ඕන පරිසර තත්ත්වයකට ඔරොත්තු දෙන විදිය ගස් වර්ගයක්. ඒ කියන්නේ කොච්චර පෑවුවත් ඒ කියන්නේ වතුර නැතුව වුණත් ගොඩක් මැරෙන්නේ නැතුව තියෙන ගස් జాතිය. ඒක නිසා නඩත්තු අවම නිසා මේවා සිටවනවා විසිතුරු වගාවන් සඳහා. බුලත් කොලයක් අරගෙන ඉවර වෙලා අපිට බුලත් කොලේ මෙහෙම අල්ලගෙන මැද හරියේ එක පාරට හයියෙන් ඉරුවම දෙපැත්තට අත් දෙකෙන් මෙහෙම ඉරුවම බුලත් කොලේ සුදු පාට සිවියක් මැදින් ඇති වෙනවා. ඒ කියන්නේ බුලත් කොලේ ඉරෙන්නේ හරහට. ඉරෙනකොට බුලත් කොලේ තුනී පටලයක් සිවියක් හැදෙන විදිහට ඉරෙනවා. රටලූණු ගෙඩියක් අරගෙන ඉවරලා රටලූණු ගෙඩියක එක පියනක් අර අපි කියන්නේ පත්‍රපාද කියලා එයින් එකක් අරගෙන මෙහෙම එක පාට මෙහෙම දෙකට මැදින් නැව්වම තුනී සිවියක් ගැලවිලා එනවා. අපිට ඒ සිවිය හරි බුලත් කොලේක සිවිය හරි රෝහියෝ පත්‍රයක කැඩෙනවා. රෝහියෝ පත්‍ර වල ජලය කපඩාව එහෙම මේව කරනකොට කැඩෙනවා. කැඩිලා මෙහෙම හයියෙන් අදිනකොට යටින් සිවියක් එනවා. ඒ වගේ අපිට අරගෙන ඉවරලා අපිට පුළුවන් ශාක සෛල නිරීක්ෂණය කරන්න. හරි. දැන් ගොඩක් පේපර් කියන්නේ සාමාන්‍ය පෙළ විභාගයට ආපු ප්‍රශ්න පත්‍ර ඇතුළුව. ඕගොල්ලොන්ට ඇවිල්ලා තියෙන ප්‍රශ්නයක් තමයි මෙන්න මේ ක්‍රියාකාරකම පියවර 4කින් ලියන්න. හරිද? මේ සෛල නිරීක්ෂණය ආලෝක අන්වේෂණයෙන් සෛල නිරීක්ෂණය කරන්න ඒ කදාව නැත්නම් අපි එකට කියන්නේ නිදර්ශකය කියලා. නිදර්ශකය සකසා ගන්න ආකාරය පියවර 4කින් ලියන්න කියලා ප්‍රශ්න ඇවිල්ලා තියෙනවා. ඒකට දැන් මම මුලින්ම ගන්නම් කොපුල් සෛල. හරිද? නැත්නම් සත්ත්ව සෛල. මොකද මේ දෙක වෙනස්. සත්ත්ව සෛල නිරීක්ෂණය කරන පියවර 4 තමයි මෙන්න මේවා. පළවෙනි පියවර තමයි යෝගට් හැන්දක් වැනි උපකරණයකින් උතර අහගෙන යෝගට් හැන්දක් වැනි උපකරණයකින් කම්බුලේ යටිපැත්ත සූරා කොපුල් සෛලගෙන වීදුරු කදාවක් මත තැබීම. හරිද? පළවෙනි පියවර ඒක. යෝගට් හැන්දකින් කම්බුලේ යටිපැත්ත සූරලා කොපුල් සෛල ටිකක් අරගෙන ඒක තියෙනවා වීදුරු කදාවක් මත. හරිද? වීදුරු කදාව කියන්නේ කොහොමද දන්නවනේ දැකලා තියෙනවනේ. වීදුරු කදාව වෙනන වීදුරු කදාව මේ තියෙන වීදුරු කදාවක්. හරිද? මේ වගේ වීදුරු පැහැදිලි මේක තුනී වීදුරු පටලයක්. හරිද? මේ වගේ එකට කියන වීදුරු කදාවක්. දැන් අපි කම්බුලෙන් හූරලා මෙන්න මෙතන යෝගට් හැන්දේ මෙහෙම මේ කොපුල් සෛල ටිකක් තියාගන්න. තියලා ඉවර වෙලා ඔන්න පළවෙනි පියවර ඒක. හොඳට අහගෙන යෝගට් හැන්දකින් කම්බුලේ යටිපැත්ත සූරා ලබා ගන්නා කොපුල් සෛල වීදුරු කදාවක් මත තැබීම. දෙවනි පියවර තමයි වීදුරු කදාව උඩ තියලා වැසුම් පෙත්තකින් ජල බිඳුවක් දැමීම. වීදුරු කදාව මත තියලා ඊළඟට කරන්නේ ජල බිඳුවක් දාන්න. හරිද? අර අපි බලන ද්‍රව්‍ය පැහැදිලිව බලා ගන්න පුළුවන් ජලය හරහා බැලුවා. ඒතර මේක උඩින් තියුවා ඊට පස්සේ ඒකට වතුර බිඳුවක් දැම්මා. පින්සලක් හරි නැත්නම් අර ඩ්‍රොපර් එකකින් මේකට වතුර බිඳුව ජල බිඳුවක් දැම්මා. ඩාලිවර වෙලා මේක උඩ මේක මේ අර කොපුල් සෛල සහිත ජලය වසන්න ඕන තව පොඩි පෙත්තකින්. ඒකට කියන්නේ වැසුම් පෙත්ත. ඩක් ඉන්න එක මම තියනම් පෙන්නන්න. මේ තියෙන්නේ
උඩට පේනවා ඇති මේ තුනී පෙත්තක් මේකට කියන්නේ වැසුම් පෙත්ත. නැවන වීදුරු කදාව උඩින් මෙහෙම තියලා මේක වායු බුබුලු නොරැදෙන ලෙස මෙන්න මෙහෙම වහන්න ඕන. හරිද? වායු බුබුලු නොරැදෙන ලෙස. වායු බුබුලු ගෑවුනොත් අර බුබුලු පේන්න ගන්නවා. ඒක නිසා වායු බුබුලු නොරැදෙන ලෙස මේහිට පහත් කරලා වැසුම් පෙත්ත වහනවා. අර කොපුල් සයින් සහිත ජලය කොටස වැසුම් පෙත්තෙන් වහනවා. දැන් පියවර 3යි. මොනවද පියවර 3 මම කියන්නේ පියවර 4කට කඩලා කිව්වේ ක්‍රියාකාරකම්. මොකද්ද පියවර? පළවෙනි පියවර යෝගට් හැන්දක් ආධාරයෙන් කම්බුලේ යටිපැත්ත සූරා කොපුල් සෛලගෙන වීදුරු කදාව මත තැබීම. දෙවෙනි පියවර මොකක්ද? ජල බිඳුවක් දැමීම. තුන්වෙනි පියවර තමයි වැසුම් පෙත්තකින් වායු බුබුලු නොරැඳෙන ලෙස වැසීම. ඒ දාපු කොටට වායු බුබුලු නොරැඳෙන විදියට වහන මොකෙන්ද? වැසුම් පෙත්තකින්. හතරවෙනි පියවර තමයි අන්වීක්ෂයේ වේදිකාව මත තබා අවබලය යටතේ පළමුව නිරීක්ෂණය කිරීම. මුලින්ම බලන්නේ අන්වීක්ෂය වේදිකාව උඩ තියලා අන්වීක්ෂයේ තියෙන අවනෙත් 3ක්. ඕගොල්ලෝ ඉගෙනගෙන තියෙනවානේ 9 වසරේදීත් ඉගෙනගෙන තියෙනවා 8 වසරේදීත් අන්වීක්ෂය ගැන ඉගෙන තියෙනවා 7 වසරේදී. ඒතකොට අපි දන්නවා අවබලය කියන්නේ අවබල අවනෙත යටතේ තමයි නිරීක්ෂණය කරන්න ඉස්සෙල්ලා. ඔන්න පියවර 4. නෑ ආයි පාඩම් කරන්න ඕනේ ඔය 4 මතක තියාගන්න. මොනවද පියවර 4? පළවෙනි පියවර මොකද්ද? කම්බුලේ යටිපැත්ත සූරා යෝගට් හැන්දකින් සූරා ලැබෙන කොපුල් සෛල වීදුරු කදාව මත තැබීම. දෙවෙනි පියවර තමයි එම සෛල මතට ජල බිඳුවක් දැමීම. තුන්වෙනි පියවර තමයි වැසුම් පෙත්තකින් වායු බුබුලු නොරැඳෙන ලෙස වැසීම. හතරවෙනි පියවර තමයි අන්වීක්ෂයෙන් නිරීක්ෂණය කිරීම. එතකොට අන්වීක්ෂයේ වේදිකාව මත තියලා අවබලය යටතේ නිරීක්ෂණය කිරීම. හරි. ඒ සත්ව සෛල. සත්ව සෛල නිරීක්ෂණය කරාම අන්වීක්ෂයෙන් මෙන්න මේ වගේ බලා ගන්න පුළුවන්. මෙන්න මෙහෙම අක්‍රමවත් හැඩ, රවුම් හැඩයක් එහෙම කියලා නෑ. ඔන්න වගේ හැඩ තියෙන මැද තිතක් තියෙන ඔන්න වගේ සෛල බලා ගන්න පුළුවන්. හරිද? මේ මැද තියෙන තිතක් වගේ ඉන්ද්‍රිකාවට කියන්නේ න්‍යෂ්ටිය. ඒ සෛලය තුල තියෙන සමහර කොටස් අපි හඳුන්වන්නේ ඉන්ද්‍රිකා කියලා. ඉන්ද්‍රිය නෙවෙයි ඉන්ද්‍රිකා. එතකොට මේ තිතක් වගේ තියෙන ඉන්ද්‍රිකාවට කියන්නේ දරුවෝ න්‍යෂ්ටිය කියලා. න්‍යෂ්ටිය. ඒක පිටතින් තියෙන මේ ප්‍රදේශයේ පිටලා තියෙන ද්‍රව්‍යයට කියන්නේ සෛල ප්ලාස්මය. සෛල ප්ලාස්මය. එතකොට න්‍යෂ්ටිය පේනවා, සෛල ප්ලාස්මය පේනවා. මේ පිටතින්ම තියෙන පටලයට කියන්නේ සෛල ප්ලාස්ම පටලය. සෛල ප්ලාස්ම පටලය. හරිද? එහෙනම් ඔන්න සත්ව සෛල ආලෝකාන්වීක්ෂයෙන් නිරීක්ෂණය කරාම පේන දේවල් 3. සත්ව සෛල ආලෝකාන්වීක්ෂයෙන් නිරීක්ෂණය කරාම මොනවද පේන්නේ කියලා අහුවොත් එකක් තමයි මොකද්ද? න්‍යෂ්ටිය. අනිත් එක තමයි සෛල ප්ලාස්මය. අනිත් එක තමයි පිටතින්ම තියෙන ප්ලාස්ම පටලය. පැහැදිලිද? එහෙනම් ඔන්න හොඳට මතක තියාගන්න. ඕනනම් හොඳට කටපාඩම් කරලා තියෙන්න ඕන. ආලෝක අන්වීක්ෂයෙන් සත්ව සෛල බැලුවම පේන්නේ කොටස් 3යි. වෙන ඉන්ද්‍රිකා කිසිම දෙයක් පේන්නේ නැහැ. න්‍යෂ්ටිය පේනවා, සෛල ප්ලාස්මය පේනවා, ප්ලාස්ම පටලය තියෙනවා. මේ සෛල ප්ලාස්මය ප්ලාස්ම පටලය මේ ඉන්ද්‍රිකා නෙවෙයි. ඒතර පේන්නේ න්‍යෂ්ටිය කියන ඉන්ද්‍රිකාව විතරයි. ඊට පස්සේ අපි යමු ශාක සෛල. ශාක සෛල අපිට ලේසිම වැඩේ තමයි ලුණු සිවිය. හරි. ඊළඟට පළවෙනි පියවර. ලුණු සිවියක් වෙන් කර ඔරලෝසු කදාවක ඇති ජලයට දැමීම. ඉස්සෙල්ලා අපි කරේ කොපුල් සෛල අරගෙන කෙලින්ම වීදුරු කදාව උඩින් තිබ්බා. ශාක සෛල නිරීක්ෂණය කරද්දී අපි කෙලින්ම වීදුරුව උඩ තියන්නේ නැහැ. වීදුරු කදාව උඩ තියන්නේ නැහැ. ඉස්සෙල්ලාම කරන්නේ වතුරට දාලා තියෙන ටික වෙලාවක් මිනිත්තුවක් විතර ජලය තුල ගිල්ලලා තියෙනවා. අපි ඔරලෝසු තැටියක් අරගෙන මේ තියෙන ඔරලෝසු තැටිය මේ වගේ ඔරලෝසු තැටියකට වතුර ටිකක් අරගෙන අපි අර ලුණු ගෙඩියක් අරගෙන ලුණු ගෙඩිය මෙහෙම එකපාරට අර පියරක් මෙහෙම කඩලා එන සිවිය පොඩි පීයක් වගේ අර කැපුම් උපකරණයකින් කපලා බ්ලේඩ් එකකින් කපලා මෙන්න මේ ජලය තුලට දාලා තියෙනවා. ලුණු සිවියකට ලුණු සිවියක් අරගෙන ඉවර වෙලා
මේ ඒක වෙන් කරගෙන ලුණු සිවියක් වෙන් කරගෙන දානවා කොහාටද ජල බඳුනට. ඔරලෝසු කතාවකට ජලය ටිකක් අරගෙන ජල බඳුනට දානවා. දාලා ඉවර වෙලා පොඩි වෙලාවක් තියෙන්න ඇරලා පින්සලක් ආධාරයෙන් මොන දෙවෙනි පියවර. චිත්‍රාන්දින පින්සල් තියෙන්නේ. පින්සලක් ආධාරයෙන් අතින් අල්ලන එක තෝක පොඩි වෙලා යනවා. සිවිය ඇහැට පේන්නේ නැති තරම් පොඩි සිවියක් නේ මේක එක අතින් ඇල්ලුවොත් පොඩි වෙනවා. පින්සලක් ආධාරයෙන් ලුණු සිවිය වීදුරු කදාව මත තැබීම. ඔයගොල්ලෝගේ පොතේ තියෙන එක කරන හැටි. පින්සලක් ආධාරයෙන් ලුණු සිවිය වීදුරු කදාව මත තැබීම. තුන්වෙනි පියවර තමයි ජල බිඳුවක් දැමීම. ජල බිඳුවක් දැමීම. දැන් පියවර 4කටනේ අපි කඩලා ලියන්නේ. ඔන්න 4 වෙනි පියවර ලියන්න පුළුවන් ආපහු වැසුම් පෙත්තකින් වැසීම. දැන් පියවර 4කින් ලියන්නේ කිව්වනම් වැසුම් පෙත්තකින් වසා අන්වීක්ෂයේ වේදිකාව මත තබා නිරීක්ෂණය කිරීම. පියවර 5කින් ලියන්නේ කිව්වනම් වැසුම් පෙත්තකින් වැසීම එක පියවරක්. අන්වීක්ෂයේ වේදිකාව මත තබා නිරීක්ෂණය කිරීම තව පියවරක්. එහෙම ලියන්න පුළුවන්. එහෙනම් මම පියවර 5 කියන්නම්. පියවර 4කින් කියන්නම්. පළවෙනි පියවර තමයි ලුණු සිවියක් වෙන් කර ඔරලෝසු තැටිය ඇති ජලයට දැමීම. පින්සලක් දෙවෙනි පියවර පින්සලක් ආධාරයෙන් ලුණු සිවිය වීදුරු කදාව මත තැබීම. තුන්වෙනි පියවර ජල බිඳුවක් දමා වැසුම් පෙත්තෙන් වැසීම. හතරවෙනි පියවර අන්වීක්ෂයේ අවබලය යටතේ පළමුවෙන්ම අන්වීක්ෂයේ වේදිකාව මත තබා අවබලය යටතේ පළමුව නිරීක්ෂණය කිරීම. එහෙම නිරීක්ෂණය කරනකොට අපිට පේනවා ගැඩොල් බිත්ති වගේ. ඔයගොල්ලෝගේ පෙළ පොතේ රූපේ තියෙනවා. ගැඩොල් බිත්ති, ගැඩොල් වලින් බැඳපු බිත්තියක් වගේ තට්ටු ස්තර තියෙන රූපයක්. ඒක තියෙන්නේ මේ ගැඩොල් බිත්තියේ තියෙන ගැඩොල් වගේ තියෙන්නේ ශාක සෛල. හරිද? ඒක තව දුරටත් අපි බැලුවම මෙන්න මේ විදියට නැත්තම් අර බුලත් කොලයක සිවියක් අරගෙන ඒ වගේ බැලුවම අපිට බලා ගන්න පුළුවන් මෙන්න මේ වගේ සෛල. ශාක සෛල අන්වීක්ෂණය නිරීක්ෂණය කරාම මෙන්න මේ වගේව බලා ගන්න පුළුවන්. අර මේ ලුණු සිවියන් නම් මීටත් වඩා ශරස්සාකාරටත් වඩා අර ගැඩොල් වැඩේට වගේ තියෙන්නේ. මේක මෙන්න මේම කොටස් ටිකක් බලා ගන්න පුළුවන්. දැන් උන සත්ත්ව සෛල වල පේන කොටස් ටික ඔයගොල්ලෝ දන්නවා. දැන් මේ මම අඳින්නේ ශාක සෛලයක් ආලෝකන් නිරීක්ෂණය බැලුවම පේන විදිය. හරිද? මේක මෙන්න මේ පිටින්ම පේන කොටසට කියන්නේ මේ කඩයිලි වලින් අඳින කොටස. මේ කොටසට කියන්නේ සෛල බිත්තිය. සෛල බිත්තිය. ඔන්න එහෙනම් පේන එක කොටසක් තමයි සෛල බිත්තිය. ඒ සෛල බිත්තියට ඇතුළතින් අර පටලය අපිට යම්තම් දැක ගන්න පුළුවන්. එහෙනම් ශාක සෛලයක පිටතින්ම තියෙන්නේ සෛල බිත්තිය. ඊට ඇතුළතින් තියෙනවා ප්ලාස්ම පටලය. ප්ලාස්ම පටලය. හරිද? ඊට පස්සේ මේ ප්ලාස්ම පටලයන අපිට ඇහැට පේන්නේ නැහැ කියමුකෝ සෛල බිත්තිය නිසා. ඊට පස්සේ මෙන්න මෙහෙම ලොකු කොටසක් දැක ගන්න පුළුවන්. මෙන්න මේකට කියන නම තමයි මේ ඉන්ද්‍රිකාවට කියන නම තමයි රික්තකය. රික්තකය. හරිද? රික්තකය. ඒ රික්තකයේ තියෙන නිසා කළු පාට තිත වගේ එක කෙලවරකට ගිහිල්ලා. ඒ කෙලවරකට ගිහිල්ලා තියෙන්නේ න්‍යෂ්ටිය. න්‍යෂ්ටිය. යන්ත විතර තියෙන්නේ න්‍යෂ්ටිය. හරිද? න්‍යෂ්ටිය. ඊට පස්සේ මෙන්න මේ වටේ තියෙන අනිත් කොටස් මේ රික්තකයට පිටින් මේ න්‍යෂ්ටියත් එක්ක තියෙන මෙන්න මේ ප්‍රදේශය හඳුන්වන්නේ සෛල ප්ලාස්මය. සෛල ප්ලාස්මය. ඊට අමතරව ශාක සෛලවල තියෙනවා කොළ පාට ඉන්ද්‍රිකාවක්. අපි යන්නේ ඉන්ද්‍රිකාවට කියනවා හරිත ලව කියලා. හරිත ලව. හරිද? එහෙනම් ප්ලාස්මා පටලේ මම අඳින්නේ ඒක පැහැදිලිවම පේන්නේ නැති නිසා
මෙන්න මේ කොටස් ටික අපිට පැහැදිලිව බලා ගන්න පුළුවන් ශාක සෛලයක් ආලෝක අන්වීක්ෂණ නිරීක්ෂණය කරා. මොනවද කොටස් ටික? එකක් තමයි පිටතින්ම තියෙන කොටසට දරුවෝ කියන්නේ සෛල බිත්තිය. මොන සෛල බිත්තිය කියන කොටස සත්ත්ව සෛලවල තිබුණේ නැහැ. ශාක සෛලවල පිටතින්ම තියෙන කොටසට කියන්නේ සෛල බිත්තිය. ඊට පස්සේ ඊට ඇතුළේ තියෙන සෛල ප්ලාස්මය. ඊළඟ මහ විශාල ඉන්ද්‍රිකාවක් තියෙනවා රික්තකය. ඒ රික්තකයේ තියෙන නිසා ශාක සත්ත්ව සෛලයේ මැද තිබිච්ච නෂ්ටිය ශාක සෛලයේ කෙලවරට ගිහිල්ලා. නෂ්ටිය. ඊළඟ සෛල ප්ලාස්මය. ඔන්න පේන කොටස් ටික. හරිතලව කියන්නේ කොළ පාටයි. ඒවා. ප්‍රභා සංශ්ලේෂණය දායක වෙන ඉන්ද්‍රියක. හරිතලව පේනවා, නෂ්ටිය පේනවා, රික්තකය කියන ওই තුනට කියන්නේ ඉන්ද්‍රියකා කියලා. ඊළඟට සෛල ප්ලාස්මය පේනවා. ඊළඟට සෛල බිත්තිය පේනවා. ඔන්න එහෙනම් සත්ත්ව සෛලයක් ශාක සෛලයක් ආලෝකන්වීක්ෂණයෙන් නිරීක්ෂණය කරාම පේන දේවල් ටික. right. මම ඕගොල්ලන්ට අන්තිමට ලියන්න දුන්නේ මාතෘකාව නේද දුන්නේ? අර පොඩ්ඩක් කියන්න. මාතෘකාව දුන්නේ මොකද්ද? ආලෝකන්වීක්ෂණය සෛල නිරීක්ෂණය කිරීම. එහෙමද? ඔව්. හරි. ඒක යටතේ ලියා ගන්න අංක 1 දාලා ලියා ගන්න. සත්ත්ව සෛල කියලා ලියා ගන්න. අංක 1 දාලා ලියා ගන්න සත්ත්ව සෛල නිරීක්ෂණය කිරීම. සත්ත්ව සෛල නිරීක්ෂණය කිරීම. සත්ත්ව සෛල නිරීක්ෂණය කිරීම. මම පියවර 4කින් දෙන්නේ. පළවෙනි පියවර ලියා ගන්න. යෝගට් හැන්දක් ආධාරයෙන් කම්බුලේ ඇතුල් පැත්ත සූරා කොපුල් සෛල කිහිපයක් ලබා ගැනීම. කොපුල් සෛල කිහිපයක් ලබාගෙන ඒවා වීදුරු කදාව මත තැබීම. දෙවනි පියවර වීදුරු කදාව මතට ජල බිඳුවක් දැමීම. තුන්වෙනි පියවර වැසුම් පෙත්තකින් වායු බුබුලු නොරැඳෙන ලෙස වැසීම. හතරවෙනි පියවර අන්වීක්ෂයේ වේදිකාව මත තබා නිරීක්ෂණය කිරීම.
නිරීක්ෂණය කිරීම. වේදිකාව මත කඩාව තබා නිරීක්ෂණය කිරීම. වේදිකාව මත කඩාව තබා නිරීක්ෂණය කිරීම. ඊට පස්සේ ශාක සෛල කියලා අංක 2 දාලා ලියා ගන්න ශාක සෛල කියලා. අංක 2 ශාක සෛල. කැටට ලියා ගන්න ලූණු සිවියක් කමාවක් බුලත් සිවියක් ලූණු සිවියක් කමාවක් බුලත් සිවියක් හෝ ලූණු සිවියක් කමාවක් බුලත් සිවියක් හෝ රෝහියෝ පත්‍රයක යටි අපිචර්මීය සිවියක් රෝහියෝ පත්‍රයක යටි අපිචර්මීය සිවියක් රෝහියෝ පත්‍රයක යටි අපිචර්මීය සිවියක් වෙන් කරගෙන ඔරලෝසු කදාවක ඇති ජලය තුලට දමන්න. ඔරලෝසු කදාවක ඇති ජලය තුලට දමන්න. දෙවැනි පියවර ටික වේලාවකින් පසු දෙවැනි පියවර ටික වේලාවකින් පසු පින්සලක් ආධාරයෙන් ටික වේලාවකින් පසු පින්සලක් ආධාරයෙන් ලූණු සිවිය වීදුරු කදාවක් මත තබන්න. ලූණු සිවිය වීදුරු කදාවක් මත තබන්න. හරිද? ඊට පස්සේ තුන්වෙනි පියවර වායු බුබුලු නොරැඳෙන ලෙස වැසුම් පෙත්තකින් වසන්න. වායු බුබුලු නොරැඳෙන ලෙස වැසුම් පෙත්තකින් වැරදුනා. තුන්වෙනි පියවර ලියන්න ජල බිඳුවක් දමා එක අමතක වුණා. ජල බිඳුවක් දමා වායු බුබුලු නොරැඳෙන ලෙස වැසුම් පෙත්තකින් වසන්න. ජල බිඳුවක් දමා වායු බුබුලු නොරැඳෙන ලෙස වැසුම් පෙත්තකින් වසන්න. හතර අන්වීක්ෂයේ වේදිකාව මත කඩාව තබා නිරීක්ෂණය කරන්න. 4
අන්වීක්ෂයේ වේදිකාව මත කඩාව තබා නිරීක්ෂණය කරන්න. වේදිකාව මත කඩාව තබා නිරීක්ෂණය කරන්න. හරි. දැන් එතකොට මම ඔය ඕගොල්ලන්ට දුන්නේ ශාක සෛල, සත්ව සෛල, ආලෝක අන්වීක්ෂයෙන් බලන හැටි. දැන් මෙන්න මේ රූප දෙක ඔතන යටින් අඳගන්න දෙපැත්තේ ශාක සත්ව සෛල කියලා මේක අඳින්න, ශාක සෛල කියලා මේක අඳින්න. අඳලා කොටස් ටික ලකුණු කරගන්න. සත්ව සෛල කියලා උඩ එක, ශාක සෛල කියලා යට එක. හරිනේ? ඉක්මන අඳින්න බලන්න. සත්ව සෛල කියලා උඩ එක, ශාක සෛල කියලා යට එක. ඉක්මනට අඳගන්න. ලියාගෙන මේ අනුව ආලෝක අන්වීක්ෂයකින් මේ අනුව ආලෝක අන්වීක්ෂයකින් ශාක සෛල නිරීක්ෂණය කළ විට පහත කොටස් දැකගත හැකි වේ. ශාක සෛල නිරීක්ෂණය කළ විට පහත කොටස් දැකගත හැකි වේ. මේවා නම් පේපර් වල ඇවිල්ලා තියෙනවා, බහුවර්ණ පේපර් වල මේ O level ප්‍රශ්න පත්‍ර වල පහත කොටස් දැකගත හැකි වේ. ලියා ගන්න කොටස් ටික. පළවෙනි එක සෛල බිත්තිය. සෛල බිත්තිය. දෙක සෛල ප්ලාස්මය. තුන න්‍යෂ්ටිය. හතර රික්තකය. පහ හරිත ලව.
ආපහු ඊළඟ රූලෙන් ලියා ගන්න සත්ත්ව සෛලයක පහත කොටස් දැකගත හැකි වේ. සත්ත්ව සෛලයක පහත කොටස් දැකගත හැකි වේ. සත්ත්ව සෛලයක පහත කොටස් දැකගත හැකි වේ. ලියා ගන්න සෛල ප්ලාස්ම පටලය. පළවෙනි එක සෛල ප්ලාස්ම පටලය. දෙක සෛල ප්ලාස්මය. දෙක සෛල ප්ලාස්මය. තුන න්‍යෂ්ටිය. තුන න්‍යෂ්ටිය. ඊට පස්සේ අතින් ලියා ගන්න සෛලයක අඩංගු අනෙකුත් කොටස්. සෛලයක අඩංගු අනෙකුත් කොටස් නිරීක්ෂණය කිරීමට නම්. සෛලයක අඩංගු අනෙකුත් කොටස් නිරීක්ෂණය කිරීමට නම්. අනෙකුත් කොටස් නිරීක්ෂණය කිරීමට නම් ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂයක් යොදාගත යුතුය. ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂයක් යොදාගත යුතුය. හරි. ඊළඟ මාතෘකාව ලියා ගන්න ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂයකින් සෛල නිරීක්ෂණය කිරීම කියලා. ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂයකින් සෛල නිරීක්ෂණය කිරීම කියලා මාතෘකාව ලියා ගන්න. හරි පුතේ දැන් හොඳට අහගෙන ඉන්න මේක මේ පාඩමෙන් අනිවාර්යෙන් ගොඩක් වෙලාවට ලකුණු 2ක් 3ක් 4ක් විතර O level paper එකට ලැබෙන්න පුළුවන්. හරිද? මේවා මහා අමාරු පාඩම් නෙවෙයි. සාමාන්‍යයෙන් අපිට ලකුණු ගන්න පුළුවන් පාඩම්. ඒක නිසා හොඳට අවධානයෙන් අහගෙන ඉන්න. ඒත් ලේසියෙන් අපිට මේකට මේ සම්බන්ධ වෙලා ලකුණු ගන්න පුළුවන්. ඒතර අපි කතා කරන්නේ දැන් මොකද? ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂයකින් සෛල නිරීක්ෂණය. ඕගොල්ලන්ට මම කිව්වා ආලෝක අන්වීක්ෂයේ උපරිම විශාලන බලය 2000 ගුණයක් වගේ. ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂයේ උපරිම විශාලනය 5 ලක්ෂ වාරයක් වගේ. කියන්නේ සාමාන්‍ය වස්තුවක් ඒ තියෙන ප්‍රමාණය වගේ ලක්ෂ 5 ලක්ෂ වාරයක් විශාල කරලා බලන්න පුළුවන්. එහෙම බලනකොට ගොඩක් වෙලාවට මේ සෛලයක් ඇතුලේ තියෙන ආලෝක අන්වීක්ෂයටත් නොපෙනෙන කුඩා කොටස් පහසුවෙන් බලා ගන්න පුළුවන්. හැබැයි හොඳට අහගෙන ඉන්න දරුවෝ. හැබැයි හැම සෛලයකම හැම කොටසක්ම නැහැ. දැන් ඕගොල්ලන්ට මම කිව්වනේ මේ පාඩම පටන් ගන්නදී කිව්වනේ අපේ ශරීරයේ එකිනෙකට වෙනස් සෛල වර්ග 200 ගාණක් තියෙනවා කියලා. ඔය 200 ගානේ හැම එකකම තියෙන දේවල් හැම එකකම නැහැ. දැන් උදාහරණයක් විදිහට ඕගොල්ලෝ දැක්කනේ මේ ආලෝක අන්වීක්ෂයෙන් බලද්දී සෛලයක තියෙන න්‍යෂ්ටිය කියලා ඉන්ද්‍රිකාවක්. සමහර සෛල තියෙන න්‍යෂ්ටි පිහිටලා නැති. හරිද? ඒ වගේ හරිත ලව නැති සෛල තියෙනවා. විශාල රික්තක නැති සෛල තියෙනවා. ඒතර හැම සෛලයකම හැම කොටසක්ම පිහිටලා නැහැ. ඔය සෛලයක ඇතුලේ තියෙන උප කොටස් වලට අපි කියන්නේ ඉන්ද්‍රිකා කියලා. ඒතර හැම ඉන්ද්‍රිකාවක්ම හැම සෛලයකම නැහැ. නමුත් අපි ඉගෙන ගනිද්දී ඔය තියෙන ශාක නම් ශාක සෛලයක තියෙන හැම ඉන්ද්‍රිකාවක්ම එක සෛලයක ඇඳලා අපි ඉගෙන ගන්නවා. සත්ත්ව නම් සත්ත්ව සෛලයක ඕනම සත්ත්ව සෛලයක තියෙන්න පුළුවන් ඉන්ද්‍රිකා ඔක්කොම අපි එක සෛලයක අඳිනවා. අන්න ඒ වගේ සෛලයකට කියනවා දර්ශීය සෛලයක්. දැන් අපි මේ කතා කරන්න යන්නේ ඊළඟට දර්ශීය සෛලයක ඉලෙක්ට්‍රොනික අන්වීක්ෂීය ව්‍යුහය. දර්ශීය සෛලයක්. දැන් එන ඔයගොල්ලෝ දන්න දර්ශීය සෛලයක් කියන්නේ මොකක්ද කියලා? මොකක්ද දර්ශීය සෛලයක් කියන්නේ? සෛලයක අඩංගු විය යුතු සියලුම කොටස්
ඇතුළත් කර අඳිනු ලබන සෛලයක් දර්ශීය සෛලයක් නම් වේ. සෛලයක අඩංගු සියලු කොටස් ඇතුළත් කරන අඳින සෛලයක් අපි හඳුන්වනවා දර්ශීය සෛලයක් විදියට. දර්ශීය සෛලයක්. හරිද? එතකොට මේ දර්ශීය සෛලයක් අඳින්න හේතුව තමයි මොකද අපිට ඉගෙන ගන්න නම් ඔක්කොම ටික කොටස් දැනගෙන තියෙන්න එපා. අන්න ඒක නිසා තමයි අපි එහෙම සෛලයක් අඳින්නේ. නැත්තම් සමහර විට ඔය සෛලයක තියෙන සියලු කොටස් අපි බලන සෛලයක නොතිබෙන්න පුළුවන්. සෛලයක තියෙන සියලු කොටස් අපි බලන හැම සෛලයකම නැහැ. ඒවා එකින් එකට වෙනස්. අවශ්‍යතා කෘත්‍යයට අනුව තමයි ව්‍යුහය ඇදලා තියෙන්නේ. කරන දේට අනුව තමයි ව්‍යුහය තියෙන්නේ සෛලවල. එතකොට අපි ඉගෙන ගැනීම සඳහා ඔක්කොම එකට එකතු කරලා දර්ශීය සෛලයක් කරනවා. දැන් අපි මේ පාඩමේදී ඉගෙන ගන්න දර්ශීය ශාක සෛලයක ව්‍යුහය හා දර්ශීය සත්ත්ව සෛලයක ව්‍යුහය. ශාක සෛලයක් අඳිනකොට අපි අඳින්නේ නිශ්චිත හැඩයකට අනුව. අපි මෙන්න මේ වගේ නිශ්චිත හැඩයකට අනුව තමයි ශාක සෛලයක් අඳින්නේ. සත්ත්ව සෛලයක් අඳින්නේ නිශ්චිත හැඩයක් නැහැ. ඔන්න වගේ හැඩයකට තමයි සත්ත්ව සෛලයක් අඳින්නේ. දැන් ඕගොල්ලන්ට පේන මම මේ පැත්තේ ඇඳලා තියෙන ශාක සෛලයක්. බොහෝ විට ශාක සෛල අඳින්නේ ෂඩශ්‍රාකාර හැඩේ. මොකද ශාක සෛලවල නිශ්චිත හැඩය බොහෝ වෙලාවට බහුවශ්‍රාකාරයි. ෂඩශ්‍රා කියන්නේ අපි කියන බහුවශ්‍ර. මම මේ ඇඳලා තියෙන ෂඩශ්‍රාකාර හැඩය. බහුවශ්‍රාකාර හැඩති කියලා කියයි. දැන් ශාක සෛලයක් ගත්තොත් මේ ශාක සෛලයක පිටතින්ම තියෙන්නේ මේ හැඩයට හේතු වන කොටස. හැඩයට හේතු වන ව්‍යුහ කොටස. ශාක සෛලයක මේ හැඩයට හේතුව තමා සෛල බිත්තිය. සෛල බිත්තිය. මම එහෙනම් මේ පිටතින්ම ඇඳ ව්‍යුහයේ නම තමයි සෛල බිත්තිය. මේ සෛල බිත්තිය දැඩි නිශ්චිත හැඩයක් තියෙනවා. ඒ හැඩය නිසා තමයි සෛලයකට නිශ්චිත හැඩයක් ලැබිලා තියෙන්නේ. now හොඳට මතක තියාගන්න සෛලයක ශාක සෛලයක නිශ්චිත හැඩයට හේතුව සෛල බිත්තිය. සෛල බිත්තිය. හරිද? නිශ්චිත හැඩයට හේතුව මොකද්ද? සෛල බිත්තිය. මේ සෛල බිත්තිය හැදිලා තියෙන්නේ දරුවෝ මෙන්න මේ සංඝටකවල. එකක් තමයි සෛල බිත්තියේ වැඩිපුරම තියෙන සෙලියුලෝස්. සෙලියුලෝස් කියන කාබෝහයිඩ්‍රේට් එක. ඊට අමතරව තියෙන්න පුළුවන් හෙමිසෙලියුලෝස්. සෙලියුලෝස් හොඳට අහගෙන ඉන්න. දැන් මේවා එකපාරට ඔක්කොම දැන් මම මේ කියන හැම එකක්ම පාඩම් කරන්න ඕනේ නැහැ. හොඳේ. දැන් එහෙම ගියොත් එම ඕගොල්ලොන්ට මේ මම කිව්වේ අර එක දෙයක් ඕගොල්ලන්ට මම මේ විද්‍යාව උගන්වන සිස්ටම් එක කියන්නේ දරුවෝ මේ හැම එකම එකපාර පාඩම් කරන්න යන්න එපා. පාඩම් කරන්න බෑ. හරිද? මේවා අහන්න. හොඳට අහුම්කම් දෙන්න. දැන් මේ කියන දේ ඕගොල්ලෝ පේපර් පන්තියේ ඉන්නවා නම් ඕගොල්ලන්ට 5-6 වතාවක් අහන්න හම්බ වෙනවා. සාමාන්‍යයෙන් අපි පේපර් පන්තිය කරද්දී ඕගොල්ලන්ට මේ අවුරුද්ද ඇතුළතදී මේ මම කියන දේ අහන්න හම්බ වෙයි අඩුම තරමේ 5 පාරක්. අඩුම තරමේ. එතකොට ඕගොල්ලොන්ට මේ අහන් ඉන්නේ මතක හිටිනවා. හරිද? එකපාරෙන් මතක නැති දේවල් ඊළඟ මම හිතන්නේ මම මේ විදියටම පේපර් ක්ලාස් එකේදී මේ රූප දෙක අඳින්න ඇති. පේපර් පන්තියේ හිටපු කට්ටියට මතක ඇති. හරිද? සෛලවල ව්‍යුහය මේ විදියටම අඳින්න ඇති. ඒ වගේ ප්‍රශ්න පත්‍ර 3-4ක් කරනකොට අපිට බොහෝ වෙලාවට හරිද? අපිට බොහෝ වෙලාවට මේ ටිකම නැවත නැවත හමු වෙනවා. ඒක නිසා මම මේකයි කියන්නේ ඕගොල්ලන්ට විද්‍යාව පුළුවන් වෙන්න නම් විද්‍යාවත් එක්ක ගැටිලා ඉන්න ඕන. හරිද? ඒක තමයි ප්‍රශ්න පත්‍ර පන්තියකින් බලාපොරොත්තු වෙන්නේ. ඒක නිසා ඕගොල්ලෝ 10 වසරේ කියලා අනේ අපිට තව අවුරුද්දක් තියෙනුනේ අපිට මේ ප්‍රශ්න පත්‍ර පන්තිය තාම අපි දන්නෙත් නෑ උගන්නන ඒවා තේරෙන්නෙත් නෑ මොනවත් දන්නේ නෑ එපා වෙනවා එහෙම කියලා හිතන්න එපා. ඕගොල්ලොන්ට මේක ඇහෙන තරමට මතකයට යන ප්‍රමාණය වැඩි. හරිද? දැන් මම කියාගෙන ගියේ සෛල බිත්තියේ විනාඩියක් දෙන්න. සෛල බිත්තිය අඩංගු සංඝටක. සෛල බිත්තියේ වැඩිපුරම තියෙන්නේ මතක තියාගන්න සෙලියුලෝස්. හරිද? සෙලියුලෝස් වලින් තමයි සෛල බිත්තිය හැදිලා තියෙන්නේ. ඊට අමතරව තියෙනවා හෙමිසෙලියුලෝස්. හෙමිසෙලියුලෝස්. තවත් සමහර සෛලවල මේ සෛල බිත්තියේ තැම්පත් වෙනවා ලිග්නීන් කියලා රසායනික ද්‍රව්‍යයක්. සෙලියුලෝස් හෙමිසෙලියුලෝස් කොහොමද තියෙන්නේ?
ඊට අමතරව තැම්පත් වෙන්න පුළුවන් ලිග්නීන් සෛල බිත්තිය. ලිග්නීන් තැම්පත් වෙච්ච ගමන් මේ සෛල බිත්ති අපාරගම්‍ය වෙනවා. සාමාන්‍ය සෙලියුලෝස් හෙමිසෙලියුලෝස් තියෙනකොට මේ සෛලයට පිටින් තියෙන දේවල් සෛල බිත්තිය හරහා ඇතුළට එන්න පුළුවන්. ඇතුළේ තියෙන දේවල් වලට එළියට යන්න පුළුවන්. මම කියන එක තේරෙනවද ඇතිනේ? මේ සෛල බිත්තිය හරහා මෙහි තියෙන දේවල් වලට මෙහෙට එන්න පුළුවන්, මෙහි තියෙන දේවල් වලට මෙහෙට යන්න පුළුවන්. දැන් ඊළඟ තව දෙයක් ඕගොල්ලෝ සමහර අය හිතන් ඉන්න සෛලයක හැඩය මේ වගේ. මේක මේ හැඩය නෙමෙයි පුතේ. මෙහෙම ගෝලයක් මේ සෛලයක් කියන්නේ මේක ත්‍රිමාන ව්‍යුහයක්. දැන් අපිට ත්‍රිමාන රූප අඳින්න බැහැනේ. ඒක නිසා තමයි මෙහෙම ඇදලා තියෙන්නේ. හරිද? සමහර අය හිතන් ඉන්නේ මේ මම දන්න සමහර උසස් පෙළ ගන්න ළමයි පවා හිතන් ඉන්න සෛලය නිකන් මෙන්න මේ වගේ එක. මේක මේ හැඩය නෙමෙයි. දැන් අපිට මේ ඝනකයක් අඳින්න කිව්වොත් අඳින්න බැහැනේ. අපි ද්විමාන රූපනේ අඳින්නේ. මේ ත්‍රිමාන රූප අපිට අඳින්න අමාරුයි. ඒක නිසා තමයි මේක නිකන් හරස් කඩක් වගේ අඳින්නේ. මෙහෙම කැපුවම් පේන විදිය. මේක ඇවිල්ලා මෙහෙම සෛලයක්. මම ඕගොල්ලන්ට ඒ වගේ ෆොටෝ එකක් පෙන්නන්නම් සෛලයක මේ ත්‍රිමාන රූපයක්. ත්‍රිමානයි මේක. ඒකේ මේ සෛල බිත්තිය කියන්නේ ඇතුළේ තියෙන දේවල් එළියට, එළියේ තියෙන දේවල් ඇතුළට යන්න පුළුවන් කොටසක්. මේක ඉන්ද්‍රිකාවක් නෙමෙයි. හරිද? සෛලයක් ඇතුළේ තියෙන උපකොටස් වලට කියන්නේ ඉන්ද්‍රිකා. මේක ඉන්ද්‍රිකාවක් නෙමෙයි. ඒ ඉන්ද්‍රිකා වලට අයිති නැති ඒවා තමයි සෛල බිත්තිය, සෛල ප්ලාස්මය. ඒක ඉන්ද්‍රිකා නෙමෙයි. හරිද? ඊළඟට සෛල ප්ලාස්ම පටලය. ඒකත් ඉන්ද්‍රිකාවක් නෙමෙයි. ප්ලාස්ම පටලය, බිත්තිය, සෛල ප්ලාස්මේ ඔය තුන ඉන්ද්‍රිකා නෙමෙයි. ඒකේ ගිලිලා තියෙන සෛල ප්ලාස්මේ ගිලිලා තියෙන අනෙකුත් කොටස් වලට තමයි කියන්නේ ඉන්ද්‍රිකා කියලා. ඒවට පොදුවේ කියන්නේ ඉන්ද්‍රිකා. ඒතර මේක හරහා ද්‍රව්‍ය හුවමාරු වෙනවා. නමුත් අර ලිග්නීන් තැම්පත් වුණාට පස්සේ මේ ද්‍රව්‍ය හුවමාරුව නතර වෙනවා. සෛලය මැරෙනවා. ද්‍රව්‍ය හුවමාරුව නතර වෙච්ච ගමන් මොකද්ද වෙන්නේ? සෛලය මැරෙනවා. හරිද? සෛලය මැරුණට හැබැයි ශක්තිමත්. ලිග්නීන් තැම්පත් වුණාම ඒ සෛල ඉතා ශක්තිමත් ශාකයට දැඩි බවක් ගෙන දෙනවා. ගොඩක් වෙලාවට ශාකයේ සන්ධාරක පටකවල, ඒ කියන්නේ ශාකය ඍජුව තියාගන්න, ශක්තිමත්ව තියාගන්න පටකවල තියෙන්නේ ලිග්නීන් තැම්පත් වෙච්ච සෛල බිත්ති සහිත සෛල. දැන් ඕගොල්ලෝගේ ගෙදර තියෙන ලී පුටු, ලී මේස, ඇඳන් ඔය ඔක්කොම හදලා තියෙන්නේ ලිග්නීන් තැම්පත් වෙච්ච සෛල සහිත ශාක කොටස් වලින්. ලිග්නීන් තැම්පත් වෙච්ච සෛල බිත්ති තියෙන සෛල තමයි ඒවයි තියෙන්නේ. අරටුව හැදෙන්නේ එහෙමයි. හරිද? එහෙනම් ඔන්න ඔයගොල්ලන්ට මම කියලා දුන්නා සෛල බිත්තියේ තියෙන ප්‍රධාන සංඝටක තුනක්. සෙලියුලෝස් තියෙන්න පුළුවන් ප්‍රධාන සංඝටක තුනක් තියෙනවා. සෙලියුලෝස්, හෙමිසෙලියුලෝස්, ලිග්නීන්. ඔය තුනෙන් වැඩිපුරම තියෙන්නේ සෙලියුලෝස්. ලිග්නීන් තැම්පත් වෙච්ච ගමන් සෛලය මැරෙනවා. හරිද? සෛලය තුලින් ද්‍රව්‍ය හුවමාරුව නතර වෙලා සෛලය මැරෙනවා. හරි. සෛල බිත්තියට ඇතුළතින් තියෙනවා පටලයක්. මෙන්න මේ වගේ. සෛල බිත්තියට ඇතුළතින් මෙන්න මෙහෙම පටලයක් පිහිටලා තියෙනවා. හරිද? දැන් අපි මේකට කිව්වේ මොකද්ද? සෛල බිත්තිය. මේ සෛල බිත්තියට ඇතුළතින් තියෙන පටලයට කියන්නේ සෛල ප්ලාස්ම පටලය. හොඳට අහගෙන ඉන්න දරුවෝ අද ගොඩක් දේවල් ඕගොල්ලන්ට කියලා දෙනවා. ඒ නිසා හොඳට අහගෙන ඉන්න. මේ සෛල බිත්තියට ඇතුළතින් තියෙන පටලයට කියන්නේ සෛල ප්ලාස්ම පටලය. දැන් පොතේ නැති සමහර දේවල් මම කියාවේ. හරිද? ඒක නිසා හොඳට අහගෙන ඉන්න. මම කියන්නේ අහගෙන හිටියන් ඇති අමතක වුණාට කමක් නැහැ. අපි ඒව නැවත නැවත මතක් කරගමු. සෛල ප්ලාස්ම පටලය. මේ සෛල ප්ලාස්ම පටලය කියන්නේ අර්ධ පාරගම්‍ය පටලයක්. දැන් මම ඔයගොල්ලන්ට කිව්වා සෛල බිත්තිය කියන්නේ පාරගම්‍ය පටලයක්. ඒක හරහා ඕන ද්‍රව්‍යයකට එහාට මෙහාට යන්න දෙනවා. හැබැයි ඒක ලිග්නීන් තැම්පත් වුණාම අපාරගම්‍ය වෙනවා. අපාරගම්‍ය කියන්නේ යන්න දෙන්නේ නැහැ කියන එක. සෛල ප්ලාස්ම පටලය කියන්නේ අර්ධ පාරගම්‍ය. අර්ධ පාරගම්‍ය කියන්නේ තෝරාගත් අංශු වලට විතරයි ඒක හරහා යන්න දෙන්නේ. නිකන් බැලුමක් කියලා හිතන බැලුම් පටලයක්. ඒ වගේ පටලයක්. බිත්තර සිවිය. ඔයගොල්ලෝ දන්නවනේ බිත්තරයක කටුවයි බිත්තරයේ අතර තියෙන සිවි යන්නේ ඒක අර්ධ පාර. අන්න ඒ වගේ පටලයක්. හරිද? අන්න ඒ වගේ පටලයක් තමයි සෛලයේ වටේ තියෙන්නේ.
අපි ඒකට කියන සෛල ප්ලාස්ම පටලය. මේ සෛල ප්ලාස්ම පටලයේ ප්‍රධාන සංඝටක තමයි ෆොස්ෆොලිපිඩ, ග්ලයිකොලිපිඩ, ග්ලයිකොප්‍රෝටීන. ප්‍රෝටීන හා ලිපිඩ වලින් තමයි අරව වැඩක් නැහැ. මෙහෙම මතක තියාගන්න මේ සෛල ප්ලාස්ම පටලය හැදිලා තියෙන්නේ ප්‍රෝටීන හා ලිපිඩ වලින්. ප්‍රෝටීන හා ලිපිඩ වලින් තමයි සෛල ප්ලාස්ම පටලය හැදිලා තියෙන්නේ. හරිද? ඒක අර්ධ පාරගම්‍ය පටලයක්. තෝරාගත් අංශු වලට සෛල ප්ලාස්ම පටලය හරහා ගමන් කරන්න පුළුවන්. ඒක හරහා එහාට මෙහාට යන්න පුළුවන්. හරිද? එහෙනම් පැහැදිලි සෛල ප්ලාස්ම පටලය කියන්නේ තෝරාගත් අංශු වලට යන්න පුළුවන් අර්ධ පාරගම්‍ය පටලයක්. හරිද? සෛල ප්ලාස්ම පටලයට ඇතුළතින් තියෙන්නේ සෛල ප්ලාස්මය. සෛල ප්ලාස්මය. මේ සෛල ප්ලාස්මය නිකන් අර්ධ ඝන ජෙලි වගේ ද්‍රව්‍යයක් තියෙන ජල්ලිමය ස්වභාවයකින් යුක්තයි. හරිද? සෛල ප්ලාස්මය ජල්ලිමය ස්වභාවයකින් යුක්තයි. ඒකේ ගිලිලා තමයි අනෙකුත් ඉන්ද්‍රියකා තියෙන්නේ. මේ සෛල ප්ලාස්මය නිකන් හිතන්න මෙහෙම ඔයගොල්ලෝ අර සමහර වෙලාවට කාලා තියෙනවනේ සමහර පළතුරු ಜಾති. නැත්තම් ඔයගොල්ලෝ දැකලා තියෙනවනේ ජෙලි යෝගට්. අර යෝගට් එක උඩින් ජෙලි තට්ටුවක් දාලා ඒකේ තනින් තන පළතුරු තියෙන්නේ. දැකලා ඇති නේද? ජෙලි ඇතුලේ තනින් තන පළතුරු කෑලි. අන්න ඒ වගේ මේ සෛල ප්ලාස්මය තුල අනෙකුත් ඉන්ද්‍රියකා තනින් තන ගිලිලා තියෙනවා. හැබැයි අර ජෙලි යෝගට් එකේ පළතුරු කෑලි තියෙන එක තැනනේ. සෛලයේ එහෙම එක තැන තියෙන්නේ නැහැ. මේවා කරකැවෙනවා. එහාට මෙහාට ගමන් කරන සෛලයේ ඇතුලේ තියෙන ව්‍යුහය හැමතිස්සෙම වෙනස් වෙනවා. ඇතුලේ තියෙන සංඝටක එක තැන තියෙන්නේ නැහැ. ඒකත් මතක තියාගන්න. සෛල ප්ලාස්මය තුල ද්‍රව්‍ය හුවම එහාට මෙහාට ගමන් කරන මේ ඉන්ද්‍රියක. හරිද? ඒකත් මතක තියාගන්න. ජෙලි යෝගට් එකේ තියෙන විදිය තමයි තියෙන්නේ. නමුත් එහාට මෙහාට ගමන් කරනවා. හරි. එතකොට ඔය තියෙන්නේ ශාක සෛලයක තියෙන ප්‍රධාන කොටස් දෙකක්. දැන් මේ ඇතුලෙන් තියෙන්නේ මොනවද? සෛල ප්ලාස්මය. ඒකත් ලකුණු කරගමු. සෛල ප්ලාස්මය. හරිද? ඊට පස්සේ දැන් ඔන්න සෛල ප්ලාස්මය, සෛල ප්ලාස්ම පටලය, සෛල බිත්තිය. ඔය කොටස් ටික පැහැදිලි. ඊට පස්සේ මේ ශාක සෛලය මැද තියෙනවා විශාල ඉන්ද්‍රිකාවක්. මම ඔයගොල්ලන්ට කිව්වා ඊට පස්සේ සෛල ප්ලාස්මයේ ගිලිලා තියෙන අනිකුත් කොටස් වලට කියන්නේ ඉන්ද්‍රිකා කියලා. ශාක සෛලයේ තියෙන ලොකු ඉන්ද්‍රිකාවක් මැද. ඒ ඉන්ද්‍රිකාව තියෙන නිසා අනිත් කොටස් පර්යන්තයට තල්ලු වෙලා. පර්යන්තය කියන්නේ කෙලවරවා. සෛල බිත්තිය ආසන්නයට තල්ලු වෙලා අනිත් ඉන්ද්‍රිකා. මේ විශාල මැද තියෙන විශාල ඉන්ද්‍රිකාව නිසා. දැන් ඔන්න මම මැද තියෙන විශාල ඉන්ද්‍රිකාව එහෙම ඇන්දොත් ඔන්න මම යන්දා හැඩයකට මේක ඇඩවලට තියෙන්න පුළුවන්. මෙන්න මේ ඉන්ද්‍රිකාවේ නම තමයි රික්තකය. මේ ඉන්ද්‍රිකාවේ නම මොකද්ද? රික්තකය. රික්තකය. හරිද? මේ රික්තකය වටේට තියෙන පටලයක්. ඒ පටලයට කියන නම තමයි රික්තක පටලය. රික්තක පටලය. හරිද? රික්තකය වටේට තියෙන්නේ රික්තක පටලය. මේ රික්තකය ඒ පටලයට කියන තව නමක් තමයි ස්ථාන ප්ලාස්ටය. ස්ථාන ප්ලාස්ටය. හරිද? රික්තක පටලය රික්තකය වටේ තියෙන පටලයට කියනවා ස්ථාන ප්ලාස්ටය. මේ රික්තකය ඇතුලේ තියෙනවා යුෂයක්. හරිද? රික්තකය ඇතුලේ යුෂයක් තියෙනවා. ඒ කියන්නේ යම් තරලයක් පිරීලා තියෙනවා. මේක නිකන් හිතන්න අර shopping bag එකක් වගේ එකක් වතුර පිරිච්ච. ඒ වගේ හැඩයක් වෙනස් වෙන්න පුළුවන්. හැඩය වෙනස් වෙන්න පුළුවන්. මෙහෙම වතුර පිරිච්ච මල්ලක් වගේ එකක්. මේ වතුර වගේ තියෙන යුෂයට කියන්නේ රික්තක යුෂය. රික්තක යුෂය. හරිද? මේ නැත්තම් කියන සෛල යුෂය කියලා. රික්තක යුෂය එහෙම නැත්තම් කියන සෛල යුෂය. මේ සෛල යුෂයේ නැත්තම් රික්තක යුෂයේ වැඩිපුරම තියෙන්නේ ජලය. උතර අහගෙන ඉන්න. රික්තක යුෂයේ වැඩිපුරම තියෙන්නේ ජලය. හරිද?
ඊට අමතරව තියෙනවා ලවණ වර්ග, සීනි, වර්ණක. දැන් හතරක් කිව්වා. ජලය තියෙනවා, සීනි තියෙනවා, වර්ණක තියෙනවා, ලවණ වර්ග තියෙනවා, අයන තියෙනවා. ලවණ වර්ග තියෙනවා කියන්නේ අයන වර්ග තියෙනවා. හරිද? එතකොට මෙන්න මේවා මේක තියෙනවා. සමහර ශාකවල කොටස් වර්ණවත් වෙන්න එක හේතුවක් තමයි මේ රික්තකයේ යුෂවල තියෙන වර්ණක. රික්තක යුෂවල වර්ණක නිසා සමහර ශාක කොටස් වල වර්ණය වෙනස් වෙන්න පුළුවන්. හරිද? සමහර ශාක කොටස් වල වර්ණයට එක හේතුවක් තමයි දරුවෝ රික්තක යුෂයේ තියෙන වර්ණක. මේ රික්තක යුෂය වැඩිපුරම තියෙන්නේ මතක තියාගන්න ජලය. ඊට පස්සේ මේ රික්තකය තුල මේ රික්තක යුෂය පිරුණම සෛලය පිම්බෙනවා. හරිද? රික්තකයේ ජලය එහෙම නැත්නම් මේ රික්තක යුෂය පිරුණම වැඩිපුර ජලය තමයි අතර වෙන්නේ. පිරුණම සෛලය පිම්බෙනවා. රික්තක යුෂයෙන් මේක මේ රික්තකයෙන් රික්තක යුෂය නැත්නම් ජලය අයින් වුණාම සෛලය ඇකිලෙනවා. සාමාන්‍යයෙන් පායන කාලෙදී ගස් මැල වෙනවා. ඔයගොල්ලෝ දන්නවනේ හොඳට තදින් අවුව වැටෙනකොට ශාක මැල වෙනවා. ශාකවල මේ අර සිනිඳු නැත්නම් ලපටි ශාක කොටස් නැමෙනවා. ඒකට එක හේතුවක් තමයි රික්තක යුෂයේ ජලයේ ඉවත් වීම. හරිද? ගහට වතුර නැහැ. උත්සේදනය වෙනකොට ගහේ වතුර ටික වාෂ්ප වෙනවා. වාෂ්ප වෙනකොට පොළවේ වතුර නැහැ. පොළවේ වතුර උරා ගන්න නැති වුණාම ගහ මැල වෙනවා. අන්තිමට සම්පූර්ණයෙන් ඉවත් වුණාම ගහ මැරෙන්න පුළුවන්. ඊළඟට ඕගොල්ලෝ 9 වසරේදී ඉගෙනගෙන තියෙනවා නිදිකුම්භා ශාකයක් අතින් අල්ලනකොට ඒක ඇකිලෙනවා කියලා. හරිද? ස්පර්ශ සම්නමන චලන. එහෙම එකක් ඉගෙනගෙන තියෙනෝනේ. එතෙන්දි වෙන්නේ මෙන්න මේ රික්තක යුෂයේ තියෙන ජලය ඉවත් වීම. ක්ෂණිකව සිද්ධ වෙනවා. රික්තක යුෂයේ ජලය ඉවත් වෙනකොටම අර පත්‍ර පාදවල පල්ලෙහා සෛලවල ඒ සෛල ඇකිලෙනවා. ඇකිලෙනකොට කොලේ නැමෙනවා. ඒක තමයි හේතුව. එහෙනම් මේ රික්තක යුෂය වැදගත් වෙනව නැත්නම් රික්තකය වැදගත් වෙනව සෛලය තුල අපි කියනවා ආශ්‍රිත පිය ශූන්‍යතාවය. අපි ඔකට කියන නම තමයි ශූන්‍යතාවය. සෛලය පිම්බීම හැකිලිම ඔකට කියන්නේ ශූන්‍යතාව. ශූන්‍යතා චලන පාලනය කරා. ශූන්‍යතාවය පාලනය කරා. දැන් එනවා ඔයගොල්ලන්ට රික්තකය ගැන ගොඩාක් දේවල් අහන්න ලැබුණා. රික්තකය කියන්නේ ඒක පටලමය ඉන්ද්‍රිකාව. ඒක පටලමය කියන්නේ මොකද්ද? එක පටලයයි තියෙන. එහෙම කියන්නේ හේතුව මොකද? තව සමහර ඉන්ද්‍රිකා තියෙනවා පටල දෙකක් තියෙනවා. එක පටලයක් ආයි තව පටලයක්. නිකන් හිතන්න මේ ඕගොල්ලෝ දැන් ලුණු ගෙඩියක් සුද්ධ කරද්දී එක පොත්තක් නෙවෙයිනේ තියෙන්නේ. පොතු දෙකක් තියෙනවා. හැබැයි සමහර ලුණු ගෙඩි වල එක පොත්තයි තියෙන්නේ. එක පොත්තක් ගහපු ගමන් අපිට කන්න පුළුවන් විදියට ලුණු ගෙඩිය හැදෙනවා. සමහර ලුණු ගෙඩි වල එක පොත්තක් අයින් කරාම තව පොත්තක් තියෙනවා මේ ඒකත් අයින් කළා නම් අපිට කන්න පුළුවන් මට්ටමේ මේ ප්‍රමාණයට හදාගන්න. අන්න ඒ වගේ සමහර ඉන්ද්‍රිකාවල පටල දෙකක් තියෙනවා. සමහර ඉන්ද්‍රිකාවල එක පටලයයි තියෙන්නේ. සමහර ඉන්ද්‍රිකා තියෙන පටල නැහැ. අපි මේ වගේ කොටස් තුන දැනගෙන තියෙන්න ඕන. පටල රහිත ඉන්ද්‍රිකා, ඒක පටලමය, දිත්ත පටලමය. හරිද? මේක ඇවිල්ලා ඒක පටලමය ඉන්ද්‍රිකා. මේක තමයි විශාලතම ඉන්ද්‍රිකා. සත්ත්ව සෛලවල මේ වගේ මහ විශාල රික්තක නැහැ. තියෙනවා නම් පොඩි පොඩි චූටි රික්තක තියෙන්න පුළුවන්. ඒකත් තනින් තන විසිරලා තියෙන්නේ. මැද නෙවෙයි තියෙන්නේ. හරිනේ? ඒක මතක තියාගන්න. එතකොට රික්තකය ඇතුලේ තියෙන රික්තක යුෂය හේවත් සෛල යුෂය. පිටතින් තියෙන රික්තක පටලයකට කියන තාන ප්ලාස්ටේ. හරිද? රික්තක යුෂයේ තියෙන මොනවද? හුව ජලය, සීනි, වර්ණක, ලවණ, එහෙම නැත්නම් අයන වර්ග. හරිද? අයන වර්ග දැක ගන්න පුළුවන්. එතකොට ඒ ටික මතක තියාගන්න රික්තකය යටතේ. හරිනේ? නවන රික්තකය වැදගත් වෙනවා සෛල තුල ජල තුල්‍යතාවය පාලනය කරන්න. අර ලපටි ශාකවල සන්ධාරණය මං කිව්වේ පායන කාලට ගහ නැමෙනවා කියලා. ලපටි කොටස් නැමෙන ලපටි ශාක කූඩලු තම්පලා මොනර කුඩුම්බිය වගේ ශාකවල කඳ ඍජුව තියාගන්න රික්තකවල සෛලවල රික්තකවල ජලය පිරීම මටි. හරි රික්තකය. ඊට පස්සේ මේ රික්තකය නිසා සෛලයේ කෙලවරකට ගිහිල්ලා තියෙනවා වැදගත්ම ඉන්ද්‍රිකාව. ඒක අපි මෙන්න මේ විදිහට අඳිනවා. මේක පටල දෙකක් තියෙනවා. ඔයගොල්ලන්ට පේනවා මම මේ අඳින පටල දෙකක්. හැබැයි මේ පටල දෙක මැද තනින් තන සමහර තැන්වල වයන්ද සිදුරු.
එක කෙලින් යන්නේ නැහැ නේ. මෙන්න මේ ඉන්ද්‍රිකාවට කියන නම තමයි න්‍යෂ්ටිය. මේ ඉන්ද්‍රිකාවට කියන නම මොකද්ද? න්‍යෂ්ටිය. හරිද? මේ ඉන්ද්‍රිකාවට කියන්නේ දරුවෝ න්‍යෂ්ටිය. මේක තමයි සෛලයක තියෙන ප්‍රධානම ඉන්ද්‍රිකාව. මේකෙන් තමයි අනිකුත් සියලුම ක්‍රියා පාලනය කරන්නේ. අනිත් සියලුම ඉන්ද්‍රිකා පාලනය කරන්නේ මෙයා. හරිද? මෙයා තමයි අන දෙන්නේ. මෙන්න මේකට මේක කරන්න, මෙයාට මේක කරන්න. මේ එක එක ඉන්ද්‍රිකා වලින් කාර්යයන් කරන. මේ කාර්යයන් කරන්න අන දෙන්නේ මෙයා. න්‍යෂ්ටිය. එහෙනම් න්‍යෂ්ටිය කියන්නේ ෆයිලය තුල සියලු ජීව ක්‍රියා පාලනය කරන ඉන්ද්‍රිකාව. මේක දිත්ත පටලමේ ඉන්ද්‍රිකාව. يعني පටල දෙකකින් වට වෙච්ච ඉන්ද්‍රිකාව. හරිද? මේ න්‍යෂ්ටියේ තනින් තන තියෙන සිදුරු වලට කියනවා න්‍යෂ්ටික ජිද්‍ර කියලා. මේ න්‍යෂ්ටියේ න්‍යෂ්ටි පටලයේ තනින් තන තියෙන සිදුරු වලට කියන්නේ න්‍යෂ්ටික ජිද්‍ර. මෙන්න මේ මැද තියෙන කළු පාට කොටසට කියන්නේ න්‍යෂ්ටිකාව. න්‍යෂ්ටිකාව. හරිද? මේ තියෙන එතකොට න්‍යෂ්ටිය. න්‍යෂ්ටිය. මේ මැද තියෙන කෙඳි කෙඳි වගේ වීව්‍යාට කියන්නේ ක්‍රොමැටින් දේහ. ක්‍රොමැටින් දේහ. ක්‍රොමැටින් දේහ. එහෙම නැත්නම් මේවට කියන වර්ණ දේහ. ක්‍රොමැටින් දේහ වර්ණ දේහ කියලා කියන්නේ සෛලය බෙදෙන කාලෙට මේ කෙඳි කෙඳි වගේ ව්‍යුහය පැහැදිලිව පේන්න ගන්න. අන්න එතකොට අපි ඒකට කියන වර්ණ දේහ. සෛල විභාජනය වෙන කාලෙට ක්‍රොමැටින් දේහ වලට කියන දරුවෝ වර්ණ දේහ කියලා. හරිද? එහෙනම් ඔන්න දැන් ඕගොල්ලෝ දන්නවා සෛලය තුල සියලු ජීව ක්‍රියා පාලනය කරන්නේ න්‍යෂ්ටිය. ඊට පස්සේ මම කිව්වා ක්‍රොමැටින් දේහ හේවත් වර්ණ දේහ වලින් කරන්නේ පරම්පරාවෙන් පරම්පරාවට ගමන් කරන එහෙම නැත්නම් සම්ප්‍රේෂණය වෙන ආවේනික ලක්ෂණ ගබඩා කර තබා ගැනීම හා පරම්පරාවෙන් පරම්පරාවට සම්ප්‍රේෂණය කිරීම. මොනවටද ආවේනික ලක්ෂණ කියන්නේ? ආවේනික ලක්ෂණ කියන්නේ පරම්පරාවෙන් පරම්පරාවට උරුම වන ලක්ෂණ වලට. අම්මගෙන් තාත්තගෙන් දරුවන්ට උරුම වන ලක්ෂණ වලට කියනවා ආවේනික ලක්ෂණ. අම්මගේ මූණේ හැඩය, කම්පෙතිවල ස්වභාවය, ඇස්වල ස්වභාවය, හිසකෙස්වල ස්වභාවය, සමේ වර්ණය, උස, මිටි බව, ඔය හැම එකක්ම ආවේනික ලක්ෂණ පරම්පරාවෙන් අපිට හම්බ වෙන්නේ. එතකොට මේ පරම්පරාවෙන් හම්බ වෙන ලක්ෂණ හරිද? පරම්පරාවෙන් ලැබෙන ලක්ෂණ ගබඩා කරලා තියාගන්නේ ආවේනික ලක්ෂණ. මෙන්න මේ න්‍යෂ්ටිය ඇතුලේ තියෙන වර්ණ දේහ එහෙම නැත්නම් ක්‍රොමැටින් දේහ වලින්. ඒවා ඊළඟ පරම්පරාවට යන්නෙත් එහෙමයි. හරිද? මේවා හරහා යන්නේ. අපේ සෛලයක සාමාන්‍ය සෛලයක තියෙනවා වර්ණ දේහ 46ක්. මනුස්ස විශේෂය, මිනිස් විශේෂය සෛලයක දේහ සාමාන්‍ය දෛහික සෛල කියන්නේ සාමාන්‍ය දේහ සෛලයක වර්ණ දේහ තියෙනවා 46ක්. ඒක නියතයක්. මිනිස්සු නම් අනිවාර්යෙන් සෛලයක වර්ණ දේහ 46ක් තියෙනවා. ඔය 46න් 23ක් යනවා ශුක්‍රාණුව හැදෙන්නේ. එක ශුක්‍රාණුවකට. ඩිම්බයක් හැදෙද්දි ඩිම්බයකට යනවා 23ක්. අන්තිමට ඒ දෙක එකතු වෙලා තමයි යුක්තාණුව හැදිලා නව ජීවියෙක් බිහි වෙන්නේ. එයාට ආපහු 46ක් යනවා සෛලයකට. එහෙමයි වෙන්නේ. හරිද? පරම්පරාවෙන් පරම්පරාවට වර්ණ දේහ සම්ප්‍රේෂණය කරනවා. එතකොට එහෙනම් ඔන්න න්‍යෂ්ටියේ කාර්යයන් තුනක් මම ඔයගොල්ලන්ට කිව්වා. එකක් තමයි සෛලය තුල සියලු ජීව ක්‍රියා පාලනය කිරීම. මේ සෛලය ඇතුලේ සිද්ධ වෙන සියලුම ක්‍රියාවන් පාලනය කරන්නේ න්‍යෂ්ටිය. දෙවැනි එක තමයි ආවේනික ලක්ෂණ ගබඩා කර තබා ගැනීම. තුන්වෙනි එක තමයි ආවේනික ලක්ෂණ පරම්පරාවෙන් පරම්පරාවට සම්ප්‍රේෂණය කිරීම. හරිද? ඔන්න ඔය තුන මතක තියාගන්න. මේවා ගබඩා කරගෙන තියාගෙන ඉන්නවා. ඒවා පරම්පරාවෙන් පරම්පරාවට ගෙනියනවා. ඒ තුනම කරන්නේ න්‍යෂ්ටියමයි. මේ න්‍යෂ්ටියේ තියෙන සිදුරු හරහා න්‍යෂ්ටිය ඇතුලේ තියෙන දේවල් එළියට එන්න පුළුවන්. ඒ න්‍යෂ්ටිය ඇතුලෙන් එළියට එන දේවල් සෛලයේ අනෙකුත් තැන්වලට ගෙනියන්න තියෙන නල මාර්ග. මෙහෙම. හරිද? මේක මුළු සෛලය පුරාම විහිදිලා තියෙන මේවා. මේවා නිකන් නල මාර්ග. මේවට කියන්නේ අන්තප්ලාස්මීය ජාලිකා කියලා. අන්තප්ලාස්මීය ජාලිකා. හරිද? මේවා මේ විදියට
සෛලයේ න්‍යෂ්ටි පටලයෙන් ආරම්භ වෙලා ඔයගොල්ලෝ හොඳට බලා ගන්න පුළුවන් මේ ඔයගොල්ලෝ පොතේ ලස්සනට ඒක ඇඳලා තියෙනවා. න්‍යෂ්ටි පටලයත් එක්ක බැඳිලා ඒක මෙහෙම අන්තිමට සෛල ප්ලාස්ම පටලයේ දක්වා මෙහෙම මුළු මේ සෛලය පුරාම විහිදිලා තියෙනවා මේ අන්තප්ලාස්මීය ජාලිකා. මේවා මෙහෙම සාමාන්‍ය මෙහෙමත් තනින් තන පේන්න තියෙනවා. හරිද? අපි මේ ඔක්කොම ඉන්නේ ඇන්දොත් වෙන්නේ මොකද්ද? අපිට මේක කැත වෙනවා. මේ සමහර අන්තප්ලාස්මීය ජාලිකාවල මෙන්න මේ බිත්ති වලට මෙහෙම තිත්තිස් වගේ තව ඉන්ද්‍රිකාවක් බැඳිලා තියෙනවා. මෙන්න මේ විදිහට. මෙන්න මේ විදිහට. හරිද? මේ අන්තප්ලාස්මීය ජාලිකාවල තනින් තන මොන වගේ තිත්තිස් වගේ තව ඉන්ද්‍රිකා බැඳිලා තියෙනවා. මෙන්න මේ ඉන්ද්‍රිකා වලට කියන රයිබෝසෝම කියලා. මේ පොඩි පොඩි තිත්තිස් වගේ විහාරණ කියන රයිබෝසෝම. රයිබෝසෝම බැඳිලා තියෙනම් අපි ඒවට කියන රළු අන්තප්ලාස්මීය ජාලිකා. රළු අන්තප්ලාස්මීය ජාලිකා. ඒ රයිබෝසෝම බැඳිලා නැති ඒවත් තියෙනවා. ඒවට කියන්නේ සිනිඳු අන්තප්ලාස්මීය ජාලිකා. සිනිඳු අන්තප්ලාස්මීය ජාලිකා. දැන් අන්තප්ලාස්මීය ජාලිකා වර්ග දෙකක් තියෙනවා. රළු අන්තප්ලාස්මීය ජාලිකා සහ සිනිඳු අන්තප්ලාස්මීය ජාලිකා. මේ වෙලාව ඉවරයිනේ. මේ අන්තප්ලාස්මීය ජාලිකා වලින් කරන්නේ න්‍යෂ්ටික ද්‍රව්‍ය පරිවහනය. මේ න්‍යෂ්ටියේ නිපද වෙන දේවල් ශෛලයේ වෙනත් ස්ථාන දක්වා රැගෙන යාම. එතෙන්දී එන්සයිම, හෝමෝන, ප්‍රෝටීන වගේ දේවල් නිපදවල පරිවහනය කිරීම. මොකද මෙන්න මේ රයිබෝසෝම වලට පුළුවන් ප්‍රෝටීන නිපදවන්න. ඒවා පරිවහනයට වැදගත් වෙනවා. එහෙම නල මාර්ගයක් තමයි අන්තප්ලාස්මීය ජාලිකා කියන්නේ. අන්තප්ලාස්මීය ජාලිකා ආකාර දෙකක් තියෙනවා. සිනිඳු අන්තප්ලාස්මීය ජාලිකා හා රළු අන්තප්ලාස්මීය ජාලිකා. රළු අන්තප්ලාස්මීය ජාලිකා කියන්නේ ඒ අන්තප්ලාස්මීය ජාලිකාවල පටලයට රයිබෝසෝම කියන කුඩා ඉන්ද්‍රිකා බැඳිලා තියෙනවා. එහෙනම් අපි කියනවා රළු අන්තප්ලාස්මීය. මේ රයිබෝසෝම කුඩා කිත්තිස් වගේ තිබුණාට මතක තියාගන්න ඒවයින් ලොකු කාර්යයක් කරනවා. ඒ කාර්යය තමයි ප්‍රෝටීන නිපදවීම. ප්‍රෝටීන සංශ්ලේෂණය. සෛල තුල ප්‍රෝටීන නිපදවන්නේ රයිබෝසෝම වල. හරිද? ඊට පස්සේ මේ සිනිඳු අන්තප්ලාස්මීය ජාලිකා කියන්නේ එහෙම රයිබෝසෝම බැඳිලා නැති. රයිබෝසෝම බැඳිලා නැති. මේ රළු අන්තප්ලාස්මීය ජාලිකාවල කාර්යය තමයි ප්‍රෝටීන පරිවහනය කිරීම. ප්‍රෝටීන රයිබෝසෝම නිපදවන ප්‍රෝටීන පරිවහනය. සිනිඳු අන්තප්ලාස්මීය ජාලිකා වලින් කරන්නේ ලිපිඩ හා ස්ටෙරොයිඩ පරිවහනය කිරීම. ඒවා නිපදවල ලිපිඩ වර්ග, ස්ටෙරොයිඩ ඒවත් ලිපිඩ අඩංගු රසායනික සංඝටක වර්ගයක්. ස්ටෙරොයිඩ ඒවා නිපදවල පරිවහනය කිරීම තමයි සිනිඳු අන්තප්ලාස්මීය ජාලිකා වලින් කරන්නේ. හරි. එතකොට මම අද ඔන්න ඕගොල්ලන්ට සෛලයක තියෙන කොටස් 1යි 2යි 3යි 4යි 5යි 5ක් කියලා දුන්නා. අපි ඊළඟ දවසේ බලමු ඊතුරු කොටස් ටික. හරිද? දැන් මේ පුළුවන් නම් ඕගොල්ලෝ මෙන්න මේ සෛල දෙක දර්ශීය ශාක සෛලය, දර්ශීය සත්ත්ව සෛලය කියලා මේ දෙක අඳින්න පොතේ. අනිවාර්යෙන් අඳින්න. මොකද මේ ඇඳීම කියන දේ ඕගොල්ලොන්ගේ මනසට මේව යන්න ගොඩාක් වටින නැත්තම් වැදගත් වෙන ක්‍රියාකාරකම. රූප සටහන් අඳින තරමට. දැන් මම මේ දවස්වල 11ට කරන්නේ පද්ධති පාඩ. පද්ධති පාඩ හැම එකකම මම රූප සටහන් අඳවනවා. හරිද? ඕනනම් කිසිම ගැටලුවක් නැහැ මේ print out දෙන්න පුළුවන්. නැත්තම් මෙන්න මේක බලා ගන්න කියලා පොලේ මේ ලස්සන ෆොටෝස් දාන්න පුළුවන් නම් කරපු ඒව වැඩක් නැහැ. රූප සටහන් නම් අඳින්න ඕන දරුවෝ. අඳිනකොට තමයි අපිට මතකෙට යන්නේ. දැන් මට මේවා මතක හිටින්න එක හේතුවක් තමයි මම මේ රූප සටහන අඳින්නේ. ඒ නිසා මේ දෙක අඳින්න. හරිද? දර්ශීය ශාක සෛලයක ඉලෙක්ට්‍රෝන අන්වේෂීය ව්‍යුහය, දර්ශීය සත්ත්ව සෛලයක ඉලෙක්ට්‍රෝන අන්වේෂීය ව්‍යුහය කියලා මේ රූප දෙක අඳින්න. හරි. එහෙමනම් අපි ආපහු පේපර් ක්ලාස් එකේදී හම්බ වෙමු. එතකොට අඟහරුවාද එහෙමනම් සඳුද නෙමෙයි සඳට වඩා හොඳ අඟහරුවාද. අඟහරුවාදා 3:30 තමයි අපි පන්තිය තියන්නේ මවුලය. හරිද? මවුලයට ආපු නැති දරුවෝ පළවෙනි පාඩම බලන්න. ඒක මම YouTube වල දාලා ඇති. පළවෙනි පාඩම ඒ කියන්නේ ඒකේ පළවෙනි කොටස බලලා තමයි දෙවෙනි කොටසට එන්න ඕන. හරිද? මොකද ඒකත් එක්ක යන එකක් නිසා පළවෙනි කොටස බලන්න. එතකොට අපිට දෙවෙනි කොටස
ලේසියෙන් කතා කරන්න පුළුවන්. දැන් 3:30නේ. ඈ 3:30නේ. ඔව් 3:30 දාගමු අපි අංග හරුවාද. හරිනේ. එහෙනම් අදට මෙතනින් නවත්තනවා. පන්ති ගාස්තු ගෙවන්න කොහොම හරි කරලා පුළුවන් විදියට මේ ගෙවලා රිසිට් එකක් දාන්න. එහෙනම් ඔය ටික තමයි කියන්න තියෙන්නේ. පරිස්සමෙන් ඉන්න ඕගොල්ලෝ මේ හරි. එහෙනම් මෙතනින් නවත්තනවා අපි. අවසට ආපහු හම්බ කරමු. එහෙනම් ආයිබෝවන් කාටත්